नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से सदा पूजनीय वंदनीय संग्रहणीय श्रद्धा बुद्धि संपन्न कारुणिक विमुक्ति में विमुक्त හැමදෙනාම ධර්මයේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් විතක් සරණය කරන්ට. එනිසා හැමදෙනාටම මුලින්ම මතක් කරනවා තමන්ගේ සිත නොයෙක් කර්ම වලට දුවන්නට නොදී ඉතාමත්ම වමනාවෙන් ඉතාමත්ම ඕනෑකමින් මේ දේශනාවට සිත යොමු කරන්න කියන එක. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ මේ ධර්මයම අතීතයේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළා. ඒ එකම ශාසනයකවත් ඒ ධර්මය අපිට අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා ඔබ මම හැමදෙනාම මේ වක්කොරක් පරතරක් නැති දීර්ඝ සංසාරයේ මේ අතුරුනවා සැරිසරනවා. සසරගත ජීවිතවල දුක අපිට තේරුම් ගන්න පුළුවන්. මනුස්ස ලෝකේ කියන්නේ සුගතිය. සුගතියක් වෙච්ච මනුස්ස ලෝකේ ඉපදිලා උපන්න දවසේ ඉඳන් මේ වෙනකම් ජීවත් කරන්ට උත්සාහවත් වෙනකොට අපිට මොනතරම් දුක් දුම්නස් පහළ වුණාද. ඉතින් සුගතියක මෙහෙම දුක්සහගත වටපිටාවක් තියෙයි නම් දුගතියක ඉපදුනහම මොනතරම් දුක් ස්වභාවයක් විඳින්නද කියන කාරණාවත් මතක් කළා. ඒ දුක්සහගත සසරෙන් අපිව කවදා හරි දවසක මිදෙනවා නම් මිදෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේලා දේශනා කළ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන්. ඉතින් අද දවසේදී අපි බුද්ධිමත් වුණොත් අපිට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියන එකත් මතක් කළා. මේ දේශනාවට හොඳින් හිත යොමු කරන්න කියන කාරණාව මතක් කරනවා. පින්වත්නි, මේ ශාසනය පරියප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියලා ධර්ම තත්ත්වයකට බෙදෙනවා. පරියප්ති ශාසනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සූත්‍ර විනය අභිධර්මයේ කියන ත්‍රිපිටක ධර්මයට. ඒ පරියප්ති ශාසනය තුළ තමයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අඩංගු අර්ථය තියෙන්නේ. ඉතින් යම් වෙලාවක මේ පරියප්ති ශාසනය වැරදුනොත් වර්ධිනවා ප්‍රතිපත්තිය. ප්‍රතිපත්තිය වැරදුනොත් වර්ධිනවා ප්‍රතිඵලය. ඉතින් මෙතනදී මට මතක් කරන්න තියෙන්නේ මේකෙන් මුතුත් එහෙමයි අපිත් එහෙමයි මේ ජීවිතේ අපි හැම කෙනෙක්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ගොඩාක් වෙහෙසුමයි වෙහෙසෙන අය. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් බොහෝම කෙටි අනුශාසනාවකින් මාර්ගදර්ශනය ලබාගෙන උත්සාහවත් වෙන ගොඩාක් දෙනෙකුට ජීවිතේ දුකයින් කරගන්න පුළුවන් වුණා. ඉතින් අපි මෙච්චර කාලයක් මේ විදිහට උත්සාහවත් වුණත්
දහම් කරුණු අපේ මතකයේ තුල ටිකෙන් ටික එකතු වෙන බව ඇත්තයි, වැස් වෙන බව ඇත්තයි. යම් මට්ටමක කෙලෙස් සංසිඳීම ඇති වෙන කමක් ඇත්තයි. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්ශන සම්පත්තිය කරොත් අපිට එන්න මොකද ඒකම අපේ ජීවිතයට යොමු කළ බැලුවොත් අපිට බුදුරජාණන් වහන්සේ දර්ශනයකින් පහකට කෙලෙස් පෙන්නනවා. ඒ කෙලෙස් අපි තුල පවතිනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද දර්ශනයක් නැති කෙනෙකුට ඇති වෙන කෙලෙස් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකක්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලපද. සක්කාය දිට්ඨි කියලා කියවහම රූපේ සත්‍යයක් හැටියට, ආත්මයක් හැටියට දකින්නකම, කෙනෙක් පුද්ගලෙක් කියලා දකින්නකම, ඒ සක්කාය දිට්ඨිය ඇති බව හඳුනා ගන්න පුළුවන්. කාංකති විමති දුර වෙලා නැතිකම. කාංකති කියන්නේ සැක සංකා. ඒ කියන්නේ උප්පත්තේ කාංකති. පෙර සිහි කළොත් අපි පෙර කොහෙන්ද වෙන්නද කියලා ඇත්තටම අපිට කාංකතිය විමතියක් ඇති නැත්තටම අපි කොහෙන්ද වෙන්නද කියලා. මොකද අපි කියන තැන සක්කාය දිට්ඨිය තියලා තියෙන හින්දා ඒ අපි කොහෙන්ද වෙන්නද කියලා අහුවාම ඒ ප්‍රශ්නාර්ථයෙන් සුදුසුයි කියලා අපිට තේරෙන්නේ නැහැ. අපිට සැකයක් විමතියක් නැති වෙනවා තමයි. ඇත්තටම අපි මැරිලා කොහේ යයිද දන්නේ නැහැ කියලා හිතුවාම හිතටත් ඇත්තටම ප්‍රශ්නයක් තමයි. මැරිලා කොහේ යයිද දන්නේ නැහැ කියලා. ඒ කාරණාවන් අපේ මනස තුල විද්‍යමානයි කියලා කියන්නේ අපිට දර්ශනයක් හම්බ වෙලා නැහැ කියන එක. එහෙම වෙන්න හේතුවක් තිබිලා තියෙනවා. මෙතනදී මම පෞද්ගලික අදහසක් කියනවා නෙමෙයි, ඕගොල්ලන්ටත් විමසන්න පුළුවන්. අපි මෙච්චර කාලයක් ඉගෙනගත්ත පෙළදහමේ අර්ථ වශයෙන් ගත්ත තැන්වල යම් අඩුපාඩුවක් තියෙනවා කියලා හිතෙනවා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ ලෝකෙට නොලැබෙන්න. මොකද විශේෂයෙන්ම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියලා කියන්නේ දර්ශනයක පහකට යුතු කෙලෙස්. එතකොට දර්ශනය කියලා කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය නම්, පටිච්ච සමුප්පාදය අවබෝධය නම්, ඒ පටිච්ච සමුප්පාදයේ අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තමයි දර්ශනය කියන එක පහළ වෙන්නේ. දිට්ඨි සම්පන්න පුද්ගලයාට චතුරාර්ය සත්‍ය ගැන, පටිච්ච සමුප්පාදය ගැන විමුක්ති කාංකා නැහැ. පටිච්ච සමුප්පාද ධම්මේසු කාංකති කියන එක නැහැ. ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාද ධම්මේසු කියන නෝනක්ති. එතකොට මේ චතුරාර්ය සත්‍ය පැහැදිලි කරන්නයි පටිච්ච සමුප්පාද ධර්මයේ තියෙන්නේ. යම් වෙලාවක පටිච්ච සමුප්පාද ධර්මයේ අර්ථය වැරදුනොත් වරදිනවා චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය අවබෝධයේ වැරදුනොත් වරදිනවා සම්මාදිට්ඨිය කියන මාර්ගය. මාර්ගයේ වැරදුනොත් වරදිනවා ප්‍රතිපත්තිය. ප්‍රතිපත්තිය වැරදුනොත් වරදිනවා ප්‍රතිපලය. පටිච්චසමුප්පාදයේ වැරදුනොත් චතුරාර්ය සත්‍ය වැරදෙනවා. එතකොට වැරදිලා තියෙන්නේ මොකද්ද? මාර්ගය, සම්මාදිට්ඨිය. මාර්ගයේ වැරදුනොත් වැරදිලා තියෙන්නේ ප්‍රතිපත්තිය. ප්‍රතිපත්තිය වැරදුනොත් ප්‍රතිවේදී සෝවාන්, සකදාගාමී, අනාගාමී ආදී කියන ඵලයන් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ කාලය තුලවට මේ මාර්ගඵල ඵලයන් ලැබෙන්නට හේතුව මාර්ග සම්මාදිට්ඨිය නැත්නම් ප්‍රතිපත්තියේ අඩුකම. ප්‍රතිපත්තියේ නිවැරදිකම නැතිකම කියලා කියනවා. මොකද එහෙම නැතුව මේ කාලේ මාර්ගඵල නොලැබෙන කාලයක් කියලා කියන්න පුළුවන් කමක්. බුදුරජාණන් වහන්සේ සුබද්ද කියන වික්ෂුවට දෙනවා සුබද්ද සම්මා විහෙරියු අසඤ්ඤෝ ලෝකේ අරහතියස. සුබද්ද මනාකොට පිළිවෙත් පුරනවා මේ ලෝකේ කිසි කලක රහතුන්ගේ හිස් වෙන්නේ නැහැ.
රහතන් වහන්සේලා පහළ නොවෙනවා නම් පහළ නොවෙන්නේ මනාකොට පිළිවෙත් නොපුරනකම හින්දා. මනාකොට පිළිවෙත් නොපුරනකමයි කියලා සීලේක අඩුපාඩුවක් කියන තැනකින් විතරක් දකින්න එපා. සම්මා දිට්ඨිය තියෙන හැමතැනකම ඉතුරු අංග 7 ඊට අනුව උපදිනවා. එන සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම නැති වුණොත් තමයි ප්‍රතිපදාව තමනාවට පිළිවෙත් පුරනවා කියන ටික අතහැරෙන්නේ. එතකොට මොකද මම ඔබට අර උපමාවක් කියන්නේ දැන් ඔය යකඩ කැලේ ටිකක් එහෙම එකතු කරලා දැන් ඔය අහස් යනවා වගේ උඩියනවා. මේ කාලේ විතරයි යන්නේ. අතීතයේ කියන්නේ අනාගතයට ඕවා යන්නේ නැහැ කියලා එකක් නැහැ. ඔය කැලි බැලි ටික ඔය විදිහටම එකතු කරන්න පුළුවන් නම් අනාගතයට උඩින් යයි. කවදා හරි දවසක ඒ වගේ යකඩ කොට උඩින් යන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කැලි බැලි ටික හරියට එකතු කරගන්න බැරි වෙච්ච හින්දා මිසක එහෙම යන්නේ නැහැ මේ කාලේ කියලා එකක් නැහැ. එහෙම නේද? මේ විදිහට මේ කැලි ටික ඔක්කොම එකතු කරගන්න පුළුවන් වුණොත් තව අවුරුදු 10ක මුණක් දෙන්න එක පුඩි යන්නේ නැති යන. නොයනවන මොනවා හරි එක කැලලක් හරි මේ විදිහට හරියට සම්බන්ධ කරගන්න බැරි වෙච්ච හින්දා මිසක එහෙම යන්නේ නැහැ කියලා කාලයක් ලෝකේ නැහැ. ඒ වගේ අද කාලේ නිවන් දකින්න බෑ කියලා එකක් එහෙම නැහැ. එහෙමනම් ඒ ගමනට තියෙන කැලි වැලි ටික කොට වෙලා යනවා. ඉතින් මෙතනදී මම මතක් කරන්න හැදුවේ හදන්නේ මේ ප්‍රතිපත්ති ශාසනය නිවැරදි වෙන්න පරියක්තිය නිවැරදි වෙන්නට ඕනේ. මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මයේ අර්ථය හරියටම නිවැරදි වුණොත් අද චතුරාර්ය සත්‍ය දකිනවා කියන එක අපහසු නැහැ. එතකොට ඒ මොහොත අපිට මාර්ගඵල ලබන්න පුළුවන්. අපි එතනදී පොඩ්ඩක් අර්ථ වශයෙන් පරීක්ෂා කරලා බලමු අපිට ශාසනයේ වැරදිලා තියෙන්නේ කොතනද කියන කාරණාව. මොකද අපි ඔක්කොම අර කනවල අල්ලගත්ත අන්තයන් කනවල අල්ලගෙන පිටිපස්සේ යනවා වගේ කෙනා ඔහේ යනවා මිසක අපි විමසන්නේ නැහැ ටික. අපි විමසීමකට ලක් කළොත් මෙච්චර කාලයක් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පටිච්ච සමුප්පාදය තුලින් පෙන්වපු ආකාරය විස්තර කළොත් අපිට තේරෙයි චතුරාර්ය සත්‍ය නොතිබි චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් තමයි පුදුම කියන්නේ. මොකද චතුරාර්ය සත්‍යයේ ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. ගෞතම සූත්‍රයේ එහෙම පෙන්නනවා. ගෞතම මහරහතන් වහන්සේ මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මෙන්න මෙහෙම අහලා තියෙනවා. යම් කිසි කෙනෙක් දුක්ඛ සත්‍ය පිළිසිඳ දැක්කනම් එයා සමුදය සත්‍ය ප්‍රහාණය කළ කෙනෙක්, නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ කෙනෙක්, මාර්ග සත්‍ය වඩපු කෙනෙක් වෙනවා. යම් කිසි කෙනෙක් දුක්ඛ සත්‍ය ප්‍රහාණය කළා නම් එයා සමුදය සත්‍ය පිළිසිඳ දැක්ක කෙනෙක්, නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ කෙනෙක්, මාර්ග සත්‍ය වඩපු කෙනෙක් වෙනවා. යම් කිසි කෙනෙක් නිරෝධය සාක්ෂාත් කළා නම් එයා දුක පිළිසිඳ දැකපු, සමුදය සත්‍ය ප්‍රහාණය කරපු, මාර්ග සත්‍ය වඩපු කෙනෙක්. යම් කිසි කෙනෙක් මාර්ග සත්‍ය වැඩුවා නම් එයා දුක පිළිසිඳ දැක්ක, සමුදය ප්‍රහාණය කළ, නිරෝධය සාක්ෂාත් කළ කෙනෙක්. මේ සම්මා දිට්ඨිය හතර කෘත්‍යම එකට තියෙනවා. දුක්ඛ දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියන ධර්මතා හතරම අවබෝධය සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ ක්‍රමයට පුළුවන් කියලා අපි පොඩ්ඩක් බලමු. අපි මම ඉස්සෙල්ලා ඔයගලන්ට මේ පොඩ්ඩක් පටිච්චසමුප්පාද අංග ටික පොතේ ලියුවා. මේ පොතේ අපි ඉස්සෙල්ලා බලමු මෙච්චර කාලයක් අපි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පෙන්වන්නට පටිච්චසමුප්පාදයේ අර්ථ විග්‍රහ කරලා තිබුණු ආකාරය. ඊට පස්සේ ඒක චතුරාර්ය සත්‍යයට සැසඳෙනවද, ගැළපෙනවද, බැහැලෙනවද කියන එකත් බලමු. මොකද
තථාගතයන් වහන්සේ පරිනිර්වාණ සූත්‍රයේ පිරිනොම් පාන්න කලින් අනාගත ලෝකයට අවවාදයක් දෙනවා මහා ප්‍රදේශ කියලා. බුද්ධ ප්‍රදේශ, සංඝ ප්‍රදේශ, සම්භවල තේරා ප්‍රදේශ, ඒකත් තේරා ප්‍රදේශ කියලා. ජීවමාන බුදුරජාණන් වහන්සේගෙන්මයි මේ ටික අහගත්තේ කියලා කවුරුහරි ඔබට යමක් කියලා දුන්නොත් නැත්තම් මුළු සංඝයාම කියලා දෙනවා කිව්වා. බොහෝ භික්ෂුන් කියනවා කිව්වා. දක්ෂ වික්ත එක දරනමක් කියනවා දෙනවා කියලා කිව්වත් ඒක පිළිගන්න එපා. බහැර කරන්නත් එපා. සූත්‍රයන්ට පහළලා විනයට පහළලා ධර්මයට කලපන්න. මොන සූත්‍රෙන්ද? චතුරාර්ය සත්‍යයට, රාග දේශ මොහ හික්මන කමට, පටිච්ච සමුප්පාදයට. පටිච්ච සමුප්පාදයේ චතුරාර්ය සත්‍යයට බැහැලෙනවා නම්, චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදයට බැහැලෙනවා නම්, මේ ධර්මතා දෙකෙන්ම රාග දේශ මොහ දුරු වෙනවා නම් පිළිගන්නේ කියලා අපිට අවවාදයක් දුන්නානේ. ඒ අවවාදයේ මතක තියාගත්තාම බය වෙන්න ඉච්චට අවශ්‍ය නැහැ. අපි මෙච්චර කාලයක් ගත්ත මේ ධර්මයේ ආර්ථය පොඩ්ඩක් අපි බලමු. මේකදී මේ පටිච්චසමුප්පාද අංග 12 ඔගොල්ලෝ කාටත් පැහැදිලි ඇති, දැනන ඇති, ඉගෙනගෙන ඇති. අපි ඉගෙනගෙන තිබුණේ ඉගෙන ගත්තේ අවිද්‍යා සංඛාර කියලා කියන්නේ අවිද්‍යා කර්ම කියන්නේ පෙර ජීවිතේ හේතුවක් කියලා. විඥාන නාම සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ වර්තමාන විපාක කියලා. එතකොට මෙතන හේතුඵල සම්දයක් කියලා තමයි අපි ඉගෙන ගන්නේ. ඊට පස්සේ තණ්හා උපාදාන භව කියලා කියන්නේ වර්තමාන හේතුයි කියලා අපි ඉගෙන ගන්නවා. කර්ම කියලා. එතකොට ඵල හේතු සම්දයක් හැටියට තමයි අපි මෙතන ඉගෙන ගන්නේ. විඥාන ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දුම්නස උපායාස කියලා කියන්නේ අනාගත ඵල. ඒ කියන්නේ නැවත ඉපදිලා ලබන ජීවිතය ඇති වෙන දුක. එතකොට ආපහු හේතුඵල සම්පූර්ණ. මේ සිද්ධියේදී වර්තමාන අපේ ජීවිතයට දුක්ඛ සත්‍ය පනවන්නේ අපි කොතනින්ද? අපේ විඥාන නාම සලආයතන පස්ස වේදනා කියන තැනයි අපි හිතාගෙන ඉන්නේ පෙර ජීවිතේ විපාක දුක්ඛ සත්‍ය කියලා. අපි මෙතෙන්ට දුක්ඛ සත්‍ය යෙදුවොත් දුක තණ්හාවෙන් ඇතිවෙච්ච එකක් නෙමෙයි අවිද්‍යාව කාරණයෙන් ඇතිවෙච්ච එකක් වෙනවා. දැන් චතුරාර්ය සත්‍යයට ගැලපෙනවද බලන්න. චතුරාර්ය සත්‍ය දුක පනවලා තියනවද අවිද්‍යාව කාරණේ? පෙන්නලා තියෙන මොකක් නිසා කියලාද සමුදය සත්‍ය පෙන්නලා තියෙන්නේ? තණ්හාව කියලා නේද? තණ්හා උපාදානයයි දුක්ඛ සමුදය හැටියට පෙන්නලා තියෙන මිසක අවිද්‍යා සංකාර දුක්ඛ සමුදය හැටියට පෙන්නලා නැහැ. පෙර කර්මයට විපාක හැටියට දුක් ස්කන්ධ ටික මෙතනින් පෙන්වුවොත් අපි මේ දුක් ස්කන්ධ ටික මේක පංච උපාදාන ස්කන්ධ දුක නම් සමුදය සත්‍ය අවිද්‍යා සංකාරය වෙනවා. ඕනනම් අපි මෙහෙමත් කියමු. හරි අවිද්‍යා සංකාරයි කර්ම වගේ තියෙන තණ්හා උපාදාන කියලා ටික. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන කමත් හින්දා මෙතෙන්ට ආවේ කියලා ගමු අපි. එහෙම ගත්තා. දුක්ඛ සත්‍ය ඉපදිලා සමුදය සත්‍ය නිරුද්ධ වෙච්ච එක අතීත එකක් වෙනවා. සමුදය සත්‍ය පෙර ජීවිතේ, දුක්ඛ සත්‍ය මේ ජීවිතේ. එතකොටම ආත්මයි ඒ සමුදයට හටගත් එකක් වෙනවා. දැන් මේ දෙක එකට තියෙන්නේ නැහනේ. මෙතන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන ධර්මතා පහ නිසා අපි කියමු මේ තණ්හාව නිසායි හරි හටගත්ත කියලා කිව්වා. එතකොට වර්තමානයේක චතුරාර්ය සත්‍ය අපිට හම්බෙන්නේ කියන්නේ තණ්හාව නිසා මේ දුක හටගත්තා. තණ්හාව නැති කළා මේ දුක නැති කරන්න ප්‍රතිපදාවක් හම්බ වෙනවද? මොකද එහෙමනම් අපිට ආපස්සට යන්න වෙනවා. ආයෙත් නැරිලා ගිය ජීවිතේට උපදින්න වෙනවා. ඒ ගිය ජීවිතේ තණ්හාව නිසා නම් මේ දුක් ස්කන්ධ හැදුනේ. එතකොට මේ හේතු ටික අතීත වෙලානේ. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය උපන් එකක් සමුදය සත්‍ය නිරුද්ධ වෙච්ච එකක් වෙනවානේ. වෙනවා. හරි. ඊගාවට අපි එහෙනම් චතුරාර්ය සත්‍ය පනවනවා අනාගතයට. තණ්හා උපාදාන භව කියලා කියන්නේ සමුදය සත්‍ය. කෙලෙස්. ජාති ජරා මරණ දුක කියන්නේ අනාගතයට. එතකොට තියෙන දෝෂي බලන්න.
සමුදය සත්‍ය උපන්න එකක් දුක්ඛ සත්‍ය නූපන්න එකක් වෙනවා. දැන් තණ්හා උපාදාන කියන්නේ දැන් තියෙනවා දුක්ඛ සත්‍ය ඉපදිලා සමුදය සත්‍ය ඉපදිලවත් නැහැ. එතකොට අපි මේ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන නැති කළා මතු ජරා මරණ දුක නැති කරන්න නම් හදන්නේ අපිට නිඳා කරන්න පුළුවන් මෙහෙම. නෝපන්න දුක නැති කිරීමට වෑයම් කරන අයයි කියලා. සාම දුක ඉපදිලාවත් නැතුව නෝපන්න දෙයක් නෝපදවන්න වීර්ය කරන අය මිසක ඒ Nirodhe දැන් සාක්ෂාත් කරගෙන ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අද වඩන මාර්ගයේ ප්‍රතිඵලය ලැබෙන්නේ මරණයෙන් පස්සේ. Nirodhe ලැබෙන්නේ කොහොමද? ඉපදීම සංහව නැති කෙරුවාම මරණයෙන් පස්සේ තමයි දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙන්නේ. එතකොට නෝපන්න ස්කන්ධයක් පිරිසිදු දකින්නද බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. නැත්තම් නිරුද්ධ වෙච්ච සමුදයක් ප්‍රහාණය කරන්නද පෙන්නන්නේ. මෙතෙන් හිත තබ්බෝ සමුදය නිරුද්ධ වෙච්ච එක. මෙතෙන් හිත තබ්බෝ දුක නෝපන්න එක. කියන මේ පරස්පරයේ එනවද නැද්ද කියලා බලන්න නුවණින් හිත තිබ්බොත් අපි විමසන්නේ නැති වුණාට මේ චිත්තය තුළ අපිට චතුරාර්ය සත්‍ය හම්බ වෙන්නේ කොතනද කියලා බලන්න අවබෝධ කරගන්න. නුවණක් තියනවා නම් මේ විග්‍රහයට නිග්‍රහ කටයුතුයි කියලා මගේ අදහස. ඒ මොකක් නිසාද යම් කිසි ආගමක දිට්ඨ ධම්මව නිවීමක් පෙන්වන්න නැතුව මරණයෙන් පස්සේ විමුක්තියක් පනවනවා නම් ඒ ආගමට ඒ දර්ශනයට සම්දිත්තිකයි අකාලිකයි කියන වචන ටික කියන්න බෑ. අපි අද තණ්හා උපාදාන කියන කෙලෙස් නැති කරලා මරණයෙන් පස්සේ පංච උපාදාන ස්කන්ධ දුකෙන් නිදහස් වෙන දර්ශනයක් නම් කතා කරන්නේ හික්මන්නේ මේ ශාසනයට සම්දිත්තිකයි අකාලිකයි කියලා කියන්න බෑ. ඒකම උපන්න දුකට ප්‍රතිකර්ම කරන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි නූපන්න දුකට ප්‍රතිකර්ම කරන්න වේදෙනවා අපි. අතේ ඉන්න කුරුල්ල අතහැරලා අතේ ඉන්න කුරුල්ල අල්ලගන්න හදනවා කියලා වගේ තමයි ඔකට සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට මෙතනදී මම ඔබට උපමාවක් කියන්නේ අපිට අසනීපයක් හැදිලා අපි ස්පිරිතාලේ ගිහලා බෙහෙත් ගන්න ටින්ගු හරි උණක් හරි හැදිලා දොස්තර මහත්තයා අපිට කියන්නේ ඔබට අනිත් පැත්ත. දැන් අපි යන්නේ ටින්ගු හැදිලා බෙහෙත් ගන්න. දොස්තර මහත්තයා කියනවා මැලේරියාව හැදුනොත් හරි අමාරුයි. මෙන්න මේ බෙහෙත් ටික බොන්න එතකොට මැලේරියාව හැදෙන්නේ නැහැ කියලා තාම නූපන්න ලෙඩකට බෙහෙත් දෙනවා උපන්න ලෙඩට බෙහෙත් ගන්න කියලා. හරියයිද? ඒ වගේ අද ජීවිතයේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් පිළිලා පීඩිත වෙලා ප්‍රිය විප්‍රයෝග දුක්ඛ අපේ සංපයෝග දුක්ඛ කායික මානසික සියලු දුකෙන් පීඩිත වෙලා ජරා මරණ දුකට යන්න පුළුවන් කියන තැනක හැම අතින්ම දුකෙන් දැවිලා දැවුණු අපි තුනුරුවන් ළඟට ගියන් දුකෙන් මිදීමට මගක් හොයාගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා නම් නැවත සසර දුක් ඇති වෙන තණ්හාව නිසා තණ්හාව නැතිකොලොත් මතු දුක නැති වෙනවා කියලා දුන්නොත් හරිද? අර දුස්තර මහත්ය කරපු වැඩේම කෙරුවා වෙනවා. මේ ජීවිතයේ දුක නැති කරන්න බෙහෙත් නැහැ. මරණයෙන් පස්සේ දුක නැති කරන්න බෙහෙත් තියෙනවා. එහෙම වෙන්නේ නැද්ද? අනික අපේ ජීවිතේ ජරා මරණ දුක මේ ස්කන්ධ ටිකෙන් පැනෙවුවොත් අපි පංච උපාදාන ස්කන්ධ දුක පැනෙවුවොත් කෙලෙස් දුරු කළ රහතන් වහන්සේ ඉඳ වෙන්නේ මෙතන. රහතන් වහන්සේටත් මේ ජරා මරණ දුක් අපි විඳිනවා වගේම විඳින්න වෙනවා. දෙවියන්ටත් එහෙමයි, බ්‍රහ්මයන්ටත් එහෙමයි, මනුෂ්‍යයන්ටත් එහෙමයි. ඉතින් මේක
අපි නුවණින් විමසීමක් නොකරන තාක් දුවන්න පුළුවන්. හැබැයි ධර්මයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ, අවබෝධ වෙන කෙනෙකුත් නැහැ. කතාවට කියනවා ඔහේ යනවා මේක වෙනවද කියලා හිතන්නේ. අවිද්‍යා සංකාර පෙරයි විඥානාම ප්‍රවතන පස්ස වේදනා වර්තමාන විපාකයි තණ්හා උපාදාන වර්තමානයේ විජාති ජරා මරණ අනාගතයි කියලා දුක්ඛ සත්‍ය එක තැනක වැටිලා සමුදය සත්‍ය තව තැනක වැටිලා මේ විදිහට කෑලි කෑලි තැන් තැන් වල මිසක අපේ ජීවිතී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සත්‍ය හතර එකට හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපි ඔක්කොමලා කටපාඩම් මේක චක්‍ර ඇඳගෙන ලියාගෙන කියාගෙන පාඩම් කරගෙන හිත ඉන්නවා. මේක මෙහෙම වෙනවද කියලා. දැන් බලන්න මහා ප්‍රදේශයන්ට බහලා බලන්න මේ පටිච්චසමුප්පාද අංග ටික චතුරාර්ය සත්‍යයට බහලා වර්තමාන දුක පිළිදෙන් දැකලා සමුදය ප්‍රහාණය කළ නිරෝධය සාක්ෂාත් කළ මඟ වඩන දර්ශනයක් ලැබුණද කියලා මේකෙන් දුක ඇති වෙනකොට සමුදය නිරුද්ධ වෙනවා. සමුදය උපදිනකොට දුක නෝපන්න. චතුරාර්ය සත්‍යයට බැහැගෙනවද? බැහැගෙන්නේ. එතකොට මහා ප්‍රදේශයන්ට ගත්තත් පටිච්චසමුපාදේ චතුරාර්ය සත්‍යයට බැහැගෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය පටිච්චසමුපාදයට බැහැගෙන්නේ. එතකොට අපිට එහෙනම් අමුතුවෙන් යමක් හිතන්න වෙනවා. ඊගාවට මේ ශාසනයේ තව පැත්තකින් ගත්තාම මේ තියෙන දොස් ඔක්කොටම ඔයගලන්ට හිතන්න. මේ ශාසනයේ තව පැත්තකින් ගත්තාම කම්ම වට්ටේ විපාක වට්ටේ කෙලෙස් වට්ටේ කියලා ධර්මතා තුනක් තියෙනවා. නමුත් මේ චක්‍රේ බලන අවිද්‍යා සංස්කාර කියන්නේ කර්ම. විඥානාම සලත පස්ස වේදනා කියන්නේ විපාක. තණ්හා උපාදාන භව කියන්නේ ආයත් කර්ම. විඥාන ජරා මරණ කියන්නේ ආයත් විපාක. කර්ම විපාක මෙතන කෙලෙසියක් හම්බ වෙනවද? මේක මේ විදිහට බාහම කෙලෙස් වට්ටයක් අපිට හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ පටිච්චසමුප්පාදය කියලා කියනකොට සංසාරය කියලා කියන්නේ සංසාර චක්‍රයක් නේද? චක්‍රයක් කියන්නේ රෝධය. මුලින්ම පටන් ගත්ත තැනට ආපහු ඇවිල්ලා තමයි නතර වෙන්නේ. ඒකෙන් ආපහු මුල්ලංගේ පටන් ගන්නවා කියන මට්ටම තුනක චක්‍රය. මේකේ බලන්න පෙර අවිද්‍යා සංකාර නිසා විඥානාම බව පස වේදනා තුළ විපාක ස්කන්ධ ටිකක් හම්බ වුණා. දැන් තණ්හා උපාදාන කියන කෙලෙස් මේ කර්ම නිසා අනාගතයේ ජරා මරණ දුක අපි පෙර ජීවිතයකට ගිහිල්ලා මේක අපේ චක්‍රයක් වෙලා තියෙනවද බලන්න. නැදින් කැඩිලා වෙන පහතක් ගිහිල්ලා මිසක මුල් ළඟයකට ඇවිල්ලා තියෙනවා. නෑ. එහෙනම් මේකට කියන්නේ බෑ සංසාර චක්‍රය කියලා. මේ ක්‍රමයට ගත්තා. ඉතින් මට තේරෙන විදිහට මමත් මේකට අර්ථයක් දෙන්න කියලා දෙන්න මට තේරෙන කෙනෙක් විදිහට ඒක ගැළපෙනවා කියලා හිතනවා. ඒක බොහෝ වික්ෂුන් වහන්සේලා කිව්වා බුදුරජාණන් වහන්සේ කිව්වා පිළිගන්න එපා. පරියායට ගැළපෙනවා නම් බහලා ගන්නයි කියලා පෙන්වන්නේ. චතුරාර්ය සත්‍යයට බහලා පටිච්චසමුප්පාදයට බහලා ගැළපෙනවා නම් ඔබට පිළිගන්න. ඒකම මේ තියෙන සුවිශේෂී ලක්ෂණ. පටිච්චසමුප්පාදයේ චතුරාර්ය සත්‍යයට බහලා චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදයට බැහැලුවොත් අපි තුල දර්ශනයක් මතුවෙනවා. ඒ දර්ශනය පෘථග්ජන භූමියේ ඉක්මවා සිටිනවා. ඒකම අපිටම අපිව ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් මට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැහැ කියලා. මේක හරිනම් දර්ශනය හම්බ වෙන්න ඕනේ. දර්ශනය හම්බ වෙච්ච ගමන් දිට්ඨි සම්පන්න පුද්ගලයා තමන්වම තමන් ප්‍රත්‍යක්ෂ කරනවා, දකිනවා මට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැහැ. නිකම්ම බහලලා හරියන්නේ මේ බහැලින් තුල දර්ශනයක් Tamanට එන්නත් ඕනේ. චතුරාර්ය සත්‍ය හරින දර්ශනයේ එක්කම දර්ශනයේ ප්‍රහාණයකට කෙලස් Taman කෙරෙහිලා නොදකින්නත් ඕනේ.
අන්න ඒ වගේ දැක්මට කියන දිට්ඨි සම්පන්නයි කියලා. දිට්ඨි සම්පන්නයි කියන්නේ දර්ශනයේ යුක්තයි. යාට පුතග්ජන ලෝකෙ කෙනෙකුට නැති දර්ශනයක් තියෙනවා. එයා සේක ආගතෝ ඉමන් සද්දම් මේ සද්ධර්මයට ආවා. පුතග්ජන ලෝකයේ ඉක්මවා සිටිය වෙනවා. මොකද එයාට පුතග්ජන ලෝකයේ සාධාරණ නැති අයිති නැති දැක්මක් Taman තුල උපදිනවා. බලමු ඒක. ඒකෙදී අපි මෙන්න මෙහෙම මේ අර්ථය විග්‍රහ කළොත් බුදුරජාණන් වහන්සේ එනවා අවිද්‍යා පත්‍ය සංඛාරා. මේ අවිද්‍යා කර්මතර අවිද්‍යා පත්‍ය සංඛාරා හොඳට ගන්න. අවිද්‍යාව කියන්නේ සත්‍යයක්ද? අවිද්‍යාව කියන්නේ පුද්ගලයෙක්ද? අවිද්‍යාව කියන්නේ තමන් හෝ තව කෙනෙක්ද? නැහැ. අවිද්‍යාව කියන්නේ ධර්මතාවයක් නේ. ඒ අවිද්‍යාව නැමැති ධර්මතාවයයි කර්ම රැස් වෙන්නට හේතු වෙන්නේ. එහෙනම් මම කර්ම රැස් කරගෙන හෝ ඕගොල්ලෝ කර්ම රැස් කරගෙන හෝ තව පුද්ගලයෙකෝ සත්වයේ කර්ම රැස් කරගෙන තියෙද? නැහැ. හොඳට බලන්න මේ ශුන්‍යතාර්ථය අවිද්‍යාව හේතුයි කර්ම රැස් වෙන්නේ. සංකාරපච්චය විඥානං ඒ කර්මය නම් ප්‍රතිසන්දි වශයෙන් විඥානේ පැමිණෙන්න හේතුව අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් නම් කර්මය හටගත්තේ කර්ම නැමැති ධර්මතාවයෙන් නම් විඥානේ හටගත්තේ. දැන් සත්‍යයේ උප්පත්ති වශයෙන් ඇවිල්ලාද විඥානයේ සත්‍යයේ සිතක්ද ඇති වෙලා තියෙන්නේ? මම උප්පත්ති වශයෙන් ඇවිල්ලාද? පුද්ගලික උප්පත්ති වශයෙන් ඇවිල්ලාද? කෙනෙක් පුද්ගලික ඉපදිලාද? නැහැ. සංඛාරය කියන එක ධර්මතාවයක් නම් ඒ ධර්මතාවය නිසා හටගත්ත ඵලයක් නම් විඥානය කියන්නේ ධර්මතාවයක් නේ. එතකොට ඒ විඥානය කියන ධර්මතාවය හේතු නම් මේ නාම කායත් රූප කායත් හදන්නේ. මේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු කාය සවිඥානික වෙන්න හේතු වෙලා තියෙන්නේ මේ විඥානය නම්. එහෙනම් මගේ ශරීරය හැදිලා තව පුද්ගලයෙකුගේ සත්වයේ ශරීරයක් හැදිලාද? ඒ නාම රූප කියන ධර්මතාවයේ හේතු වෙලා නම් ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන හැදෙන්න. එහෙනම් ඒ ආයතන ටික මගේ හෝ තව කාගේ හරිද? ඒ ආයතන ටික නම් හේතු ස්පර්ශ වෙන්න එහෙනම් පුද්ගලයෙකුගේ ස්පර්ශයක්ද? එහෙනම් කියම් ඒ නිසා වේදනාවක් ආවනම් මගේ විදීමක් හෝ තව සත්‍ය පුද්ගලික විදීමක්ද? නැහැ. පෙර අවිද්‍යාවෙන් හටගත්ත කර්මයට විපාක ස්කන්ධ ටිකක් ලැබුණා. ඒක හරි. මේ ටික හරි. පිළිගත්ත හැකි. එතකොට හේතු ඵල සම්පතිය එකත් පිළිගත්ත හැකි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විපාක ස්කන්ධ ටිකට ඉඳ පරිපක්කතාවය මේ ආයතන ටික මොහු කරා යනකොට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති වෙලා තණ්හා උපාදාන කියන වචනේ අපි ගත්තොත් කාම තණ්හාව කියන්නේ කාම වස්තුන් කෙරෙහි කාම වස්තුන් කෙරෙහි නොසන්සිඳුණු පිපාස ගතිය සසරෙන් හුරුකල. ඒ ගතිය අපේ මනසේ යෙදෙනකොට ඒකම උපාදානය කියන්නේ අත්වාද උපාදාන, ditthi උපාදාන, කාම උපාදාන, අත්වාද උපාදාන, ditthi උපාදාන කියලා කියනවා. මේ විපාක ස්කන්ධ ටික හම්බ වෙනකොට අපේ මනසේ කාම තණ්හාව යෙදෙනවා. තණ්හාව පරිවර්තනය වෙනවා. තණ්හාව නිසා අපේ මේ විපාක ස්කන්ධ ටික කාම වස්තු වශයෙන්, ditthi වශයෙන්, පුද්ගලික වශයෙන් මේ විපාක ටික උපාදාන කරනවා.
මම පැහැදිලි කරලා දෙන්නම් ඔබට. මේ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ගත්තොත් ඔක අපි තේරෙන විදිහට ගත්තොත් ප්‍රපංච කියලා කියනවා. තණ්හා මාන දිට්ඨි කියලා කියනවා. ඒ කියන්නේ මේ ස්කන්ධ ටික මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා අපි ගන්නවා. මේ විපාක ස්කන්ධ ටික මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්නකොට මෙතන කර්ම නෙමෙයි, මෙතන කෙලෙස්. මේ විපාක ස්කන්ධ ටික මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්නකොටම අපිට පුද්ගල භාවය නිර්මාණය වෙනවා, තමන්ම නිර්මාණය වෙනවා. තව සත්‍ය පුද්ගලය ඇති බව උපදිනවා. දැන් තමන් ලෙඩ වෙන කෙනෙක්, මහලු වෙන කෙනෙක්, මරණයටපත් වෙන කෙනෙක්, ප්‍රිය විපයෝග, අප්‍රිය සංපයෝග, දුක් විඳින කෙනෙක්. ඕගොල්ලෝ දැක්කේ නැත්නම් මේ අත පුද්ගල භාවයකින් විඳින දුක් ටික හැදුනේ මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික. මේ විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටික බහලපු නිසා මේ දුක හැදුනේ කියලා ඕගොල්ලෝ දන්නේ නැත්නම් මේ ජරා මරණ දුක අයින් කරන්න නම් මේ කය මම මගේ ආත්මයයි කියලා තණ්හා උපාදාන වශයෙන් ගන්නකම නැතිකලු දුක නැති වෙනවා කියලා දන්නේ නැති වුණොත් මේකට ආර්ය අෂ්ටාංග මාර්ගයයි දුක් නැති කරන ප්‍රතිපදාව කියලා දන්නේ නැති වුණොත් අද දුක්ඛ අඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාය කියන ටික නොදන්නවා අවිද්‍යාවෙන් ආයි චක්‍රය මෙතෙන්ට ඇවිල්ලා. ඒක තමයි මම මේ ඔයගලන්ට හදලා පෙන්නුවේ. පෙර අවිද්‍යා කර්ම හේතුණා විපාක ස්කන්ධ ටික පහළ වෙන්න. විපාක ස්කන්ධ ටිකට මම මගේ ආත්මයයි කියලා තණ්හා උපාදාන වශයෙන් ගත්ත ගමන් පුද්ගලයා නිර්මාණය වෙනවා. දැන් පුද්ගලයාට ජරා මරණ දුක් විඳිනවා. ඕගලන්ට මේ ජරා මරණ දුක් එන්නේ මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසායි. තණ්හා උපාදානය නැතිකොළොත් දුක නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දුක් නැති කරන ප්‍රතිපදාවයි කියලා. අද ගන්න නැති දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධ අඥාන, දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව අඥාන කියලා අදත් අවිද්‍යාව වෙනවා. මොකද පෙර ජීවිතේ මේ විදිහ තමයි අපේ ජීවිතේ තිබුණේ. පෙර ජීවිතේ මේ වගේම විපාක ස්කන්ධ ටිකක් ඇති වෙලා තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකක් ඇති වෙලා ජරා මරණ දුක් විඳින තැනක පෙර ජීවිතේ අවිද්‍යා සංකාරයෙන් මෙතෙන්ට පෙර ජීවිතේ අවිද්‍යාව අර්ථ දැක්වුවා. දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධ අඥාන, දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවේ අඥාන කියන තැනින් නේද පෙර ජීවිතේ අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්තේ. රැස් කරගන්න මෙතෙන්ට ඇවිල්ලා අද දුක හදාගත්තේ. අද දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධ අඥාන වුණොත් මොකද වෙන්නේ? අදත් අවිද්‍යාවෙන් කර්ම රැස් කරගන්නවා. කර්ම රැස් කරගත්තොත් නැවත විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් වැසගෙන මේ ධර්මතාව හැදෙනවා. එදාට විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු වුණාම එදාට ජරා මරණ දුක හම්බ වෙයි. එදාට චතුරාර්ය සත්‍ය අවබෝධ වුනේ නැත්තම් එදාට අවිද්‍යාවෙන් කර්ම රැස් කරගන්න. මේකේ කෙලවරක් නැති හින්දා අඛණ්ඩ චක්‍රය. පෙර ජීවිතයේ දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධ අඥාන නිසා පටන් ගත්ත චක්‍රය ආයෙත් ඇවිල්ලා නතර වෙන්නේ එතෙන්ට. එතකොට මේ සිද්ධිය කියන සංසාර චක්‍රය කියන්නේ. මෙන්න මේ සිද්ධිය අපේ ජීවිතයට ආදේශ කරලා බලමු. හරි වටිනා ලස්සන දර්ශනයක් හම්බ වෙනවා. දැන් එහෙම ගත්තොත් පටිච්චසමුප්පාද අංගෙන් චතුරාර්ය සත්‍ය මතුවෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදයට බැහැලෙන්නේ නැද්ද බලන්න. මෙතනදී මේ විපාක ස්කන්ධ ටික තියෙන තැනක මම ඔයගලන්ට පෙන්වුවා එකින් එක අවිද්‍යාව නැමැති ධර්මතාවය නිසා කර්ම ධර්මතාවය නිසා කියලා මේ සත්‍යයේ පුද්ගලයේ ඉදීම නෙමෙයි මේ තියෙන්නේ. දුක් වූ ස්කන්ධ ටිකක පහළ වීම.
මෙතන රූපයක් තියෙනවා නම් චත්තාරෝච මහ භූත චතුර්ණංච මහ භූතන උපාදාය රූප. සතර මහා ධාතු නිසා පවත්නා උපාදාය රූප. සතර මහා ධාතු කියන්නේ පඨවි තේජෝ වායු කියන සත්‍යයක්ද පුද්ගලයෙක්ද කෙනෙක්ද නැහැ. යම් වේදනා සංඥා සංඛාර කියලා චෛතසික ටිකක් තියෙන ඒවා ස්පර්ශයෙන් හටගත්ත චෛතසික ටිකක් ඒක පුද්ගලයෙක්ද විඥානය කියලා යමක් තියෙන මේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත සිද්ධාන්තය අර සතර මහා ධාතු රූපයි වේදනා සංඥා චේතනා කියන නාමයි කියන නාම රූප දෙක නිසා පවතින ධර්මයක් මෙතන කෙනෙක්. එතකොට ඔන්නෝය විපාක ස්කන්ධ ටිකක් තියෙනවා. අපි යෝග මම ඔයගලන්ට තේරෙන විදිහට එක ස්කන්ධයක් අරගෙන පැහැදිලි කරනවා. නායම් වික්ඛවේ කායෝ තුම්හාකං නාපි අඤ්ඤේසං පුරාණ මෙදම් වික්ඛවේ කම්ම. මහණෙනි මේ කය ඔබලගේ නෙවෙයි. තව කෙනෙකුගෙත් නෙවෙයි. පුරාණ මෙදම් වික්ඛවේ කම්ම පුරාණ කර්මෙන් හටගත්තේ. මේ ශරීරයට පුදුජාන වාසිය දෙන්නනවා තම තමන්ගේ ශරීරය දී කරගන්න මේ ශරීරයෙන් උබලගේ නෙවෙයි තව කාගේවත් නෙමෙයි පුරාණ මිදම්බිකේ කම පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත දැන් කන බොන ආහාරයෙන් පවතින වස්තුව මේ රූපයේ විභජනයට බෙදීමකට ලක් කළොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ භූත හතරෙන් යුක්තයි. කෙස්ලොම් නියත සම්මස්නහර කියන තද කොටස් 20ක් තියෙනවා ඒකයිති පඨවි ධාතුවට. පිට්ඨෙන් සරවලේ ධාඩිය කියලා ගලන වැగిරෙන බැඳෙන ස්වභාවයේ කොටස් 12ක් තියෙනවා ඒකයිති ආපෝ ධාතුවට. දවන තවන දිරවන පැසවන ස්වභාවය කියන මේ ශරීරයේ පවතින අවශ්‍ය උෂ්ණ ස්වභාව හතරක් ඒකයිති තේජෝ ධාතුවට. හමන පිම්බෙන හැකිලෙන සොලවන ස්වභාවයෙන් යුක්ත මේ කයේ පැවැත්මට උපකාරී වායු ස්වභාවයක් ඒකයිති වායු ධාතුව. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් නිර්මිත වෙච්ච මේ කය සතර මහා ධාතුන් මේක මම නෙමෙයිනේ. තව කෙනෙකුගෙත් නෙමෙයි පුරාණ කර්මෙන් හටගත්තා. ඔන්න විපාක ස්කන්ධ ටික කියලා කියනකොට අපි රූපේ විතර ගන්නකො ඔන්න විපාක රූපේ හටගත්තා. ඒක විපාක නෙමෙයි විපාක දෙන්න පුළුවන් ධර්මතා නම් ඒකත් කර්මෙන් හටගත්තා. ඒ රූපයට ඔබ මේ කය මම කියලා මේ කය මගේ කියලා මේ මගේ ආත්මයයි කියලා කයට හිත නැඹුරු කළොත් කය දිහා බැලුවොත් දැන් ඔබට මේ කය පෙනෙන්නේ කොහොමද මම වගේ ඔබ දන්නේ නැති වුණොත් පෙර කර්මයට හටගත්ත රූපයට මම මගේ ආත්මය කියලා බලපු නිසා මේ කය මම වගේ පේනව නේද කියලා මේ පටිච්චසමුප්පාදයේ තේරුන්නේ නැත්තම් ඉගෙන ගත්තේ නැත්තම් ඔබට හිතෙන්නේ මමමයි කියලා. විපාක ස්කන්ධයට මම මගේ කියන හැඟීම මම කියලා කියන්නේ තණ්හාවට. ඒ කියන්නේ මගේ කියලා කියන්නේ තණ්හාවට. මම කියලා කියන්නේ මානෙට. මගේ ආත්මය කියන්නේ දික්කයට. ධර්මතා තුනම සිතේ ඇති වෙන කෙලෙස්. අපි කියමු ඇහැට මෙහෙම රූපෙ පෙනෙනකොට මේ රූපය හැබැයි අපි හිත නැඹුරු කරනවා මේ මම කියනවා. එතකොට මේ හිතේ තියෙන මම මගේ කියන ගතිය මේ රූපෙට බැහැලුවාම ඔක්කාන්ති නාම රූපං බැහැලුවාම දැන් අපිට පෙනෙන්නේ මේ කය මම වගේ. අපි දන්නේ නැත්නම් විපාක වශයෙන් හටගත්ත මේ රූපයට මම මගේ කියලා හිත නැඹුරු කළ නිසා මේ කය මම වගේ පේනව නේද කියලා
ඉගෙන ගන්න බැරි වුණොත් ඔබට හිතෙන්නේ මේ කය මමමයි කියලා. ඒකයි දැන් දුක්ඛය යන දුක සමුදය යන කියන්නේ දැන් ඔබ මේ කය මමම වෙලා යන්නේ මම එන්නේ මම කතා කරන්නේ මම හැම එකක්ම දැන් මම වෙලා නම් ඔබ දුක් විඳින්නේ. ඒක මේ රූපේ දිරනකොට දැන් මම මහලුයි කියලා මේ රූපේ නැදෙනකොට මම දැන් ඉඩ කියලා මේ රූපේ නැතිනකොට මම මැරෙන්න යනවා කියලා. ඔබ අද ජරා මරණ දුක විඳිනවා නම් ඔබ විඳින ජරා මරණ දුක මේ කය මම මගේ ආත්මය කියලා ගත්ත කෙලෙස් නිසා නේද මේ විඳින්න වෙලා තියෙන්නේ කියලා ඔබ අද දැක්කේ නැත්තම් ඔය දුක මේ මම මගේ ආත්මය කියලා කය තණ්හා මාන වශයෙන් ගත්ත කෙලෙස් නිසා දුක් විඳින්න වෙන්නේ කියලා දැක්කේ නැත්තම් මේ රූපය මම මගේ ආත්මය කියන කෙලෙසිය ගෙවුණු මම ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙලා විඳින දුක් විඳින්න වෙන්නේ ඒ නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සීලයක පිළිපදලා සමතකමතාවකට වඩ විපාක ස්කන්ධ ටිකේ ඇත්ත පෙන්නලා මේකට කෙලෙසිය ගෙවෙන විදිහට කටයුතු කරත යුතුයි කියලා උත්තරයක් නැති වුණොත් දර්ශනයක් නැති වුණොත් ඔබ ජීවත් වෙන්නේ මමමයි කියලා. එතකොට මමම කියන තැනින් ඔබ කර්ම රැස් වෙනවාමයි. චතුරාර්ය සත්‍ය නැති වුණොත් ඔබට ඔබ ඇත්ත වෙලා කර්ම රැස් වෙනවාමයි. මේකෙන් පෙන්වන දර්ශනය තමයි අපි කියමු දැන් යම් වස්තුවක් ගත්තොත් මේ සල්ලි ගොඩාක් වටිනවා මේක රත්තරන් මේක දියමන්ති ගොඩාක් වටිනවා කියලා ඔබට පේනවා නේද? බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පෙර අවිද්‍යා කර්මයට වස්තුවක් පේන්න පුළුවන් ඇහැ රූපය නැත්තම් අරමුණක් පෙනෙනකම උපන්න. ඒ තමයි විපාක ස්කන්ධ ටික. දැන් වස්තුවක් පෙනෙනකොට පෙනෙන තණ්හා උපාදාන කියන ගතිය තමන්ගේ මනසේ යෙදුණොත් ඒ වස්තුව බලාගෙන ඉන්නකොට ඒ වස්තු අර රූපේ හරි වටිනවා ඒක රත්තරන් නේද කියන හැඟීම තමන්ගේ මනසේ යෙදුණොත් ඕගොල්ලන්ට දැන් පෙනෙන්නේ අර වස්තුව වටිනවා කියලා. එහෙම නෙමෙයි. දැන් ඒ වස්තුව තමන්ට වටිනවා කියලා පෙනෙද්දී කවුරු හරි කෙනෙක් ඒක විනාශ කරුවොත් ඕගොල්ලන්ට දුක එනවද නැද්ද? එනවා. බුදුරජාණන් වහන්සේ දෙන්නේ දුකට හේතුව ඒ වස්තුව වටිනාකමට ඕගොල්ලන්ට පෙන්නපු ඕගොල්ලෝ ගාව තියෙන කෙලෙස් කියලා. මේ දර්ශනය නැති වුණොත් අපිට හිතෙන්නේ මොකද්ද? ඇත්තටම වටිනා වස්තු තියෙනවා මේවා රත්තරන්මයි මේ මුතුමැණික්මයි වටිනා වස්තු නැති වෙච්ච නිසා දුක එන්නේ කියලා. චතුරාර්ය සත්‍ය ඉගෙන ගත්තාම දර්ශනයක් එනවා. පෙර අවිද්‍යා කර්මයට විපාක අපිට චක්කු විඥාන පෙනෙනකම ආවහම පෙනෙන දේ අරබය තමන්ට පෙනෙනවා නම් ඒක වටිනවා කියලා තමන්ට පෙනෙනවා නම් සත්‍යය කියලා දැන් ඕගොල්ලෝ තුල ලෝකේ නිර්මාණය වෙලා මේ තව සත්‍යෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා වටිනා තියෙන දේවල් තියෙනවා කියලා පෙනෙනකම ඕගොල්ලන්ට නිර්මාණය වෙනවා. දැන් මම අහුවොත් ඕගොල්ලන්ගේ ලෝකේ කියන්නේ මොකක්ද කියලා? ඕගොල්ලෝ කියයි මේ තව මිනිස්සුયો ඉන්නවා තව සත්‍යෝ ඉන්නවා. මේ වටිනා වාහන තියෙනවා ඔයගොල්ලෝ නැගිලි තියෙනවා කියලා ඔයගොල්ලෝ කියනවා. හරි ඒක. ඔය ඔයගොල්ලෝ විස්තර කරන්නේ ඕගොල්ලන්ට පෙනෙන දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය විදිහට ඕගොල්ලන්ට පෙනෙනකම ඇති උනේ මේ සත්‍යෝ ඉන්නකොටවත් මේ වස්තු වටිනාකමටවත් නෙමෙයි.
ඒ වස්තු වටිනවා කියලා පෙනෙන විදිහේ කෙලෙසියක් මේ සත්‍යයේ ඉන්නේ කියලා පෙනෙන විදිහේ කෙලෙසියක් ඕගොල්ලෝ තුල යෙදුනේ හින්දා කාම උපාදාන, අත්වාද උපාදාන, ditthi උපාදාන කියන කෙලෙස් ටික යෙදුනහම ඕගොල්ලන්ට පෙනෙනවා මේ තව සත්‍යය කියලා. දැන් මෙතන තියෙන සතර මහා ධාතු පේන්නේ නැහැ ඕගොල්ලන්ට. තමන් තුල පංච උපාදාන ස්කන්ධ ලෝකය කියලා කියන්නේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා වටිනා දේවල් තියෙනවා කියලා පෙනෙනකම නිර්මාණය වෙනවා, ලෝකේ නිර්මාණය වෙනවා. දැන් මේ වස්තු වටිනාකමට පෙන්නනකම සත්‍ය පුද්ගලකාවයට පෙන්නනකම තමා තුළින් ඇතිවෙච්ච සිද්ධියක් නේද කියලා දර්ශනයක් නැති කෙනාට හිතෙන්නේ මේ වස්තු වටිනවා මේ පුද්ගලයෝම ඉන්නවා කියලා. අනිත්‍ය වෙන ලෝකයේ ඒව විපරිණාම වෙනකොට වටිනා වස්තු විනාශ වෙන දුක් විඳින එක යට නවත්තන්න බෑ. පුද්ගලයෝ මැරිලා දුකටපත් වෙලා සත්‍යෝ මැරිලා දුකටපත් වෙලා Tamanට ඇති වෙන දුක වළක්වන්න බෑ. ඔය දුක ඇති කියන්නේ Tamanගේ මනසේ මේ වස්තු පුද්ගල භාවයට පෙන්නපු වටිනාකමට පෙන්නපු කෙලෙසිය නිසා කියලා හඳුනාගත්තේ නැති කෙනාට සත්‍ය පුද්ගලයෝ මැරිලා වස්තු විනාශ වෙලා යන දුකෙන් මිදෙන්න කවදාවත් ක්‍රමයක් නැහැ. අන්තිමක තේරෙනවා. මොකද එහෙමනම් එයාට දැනෙන්නේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලායි වස්තු තියෙනවා කියලා. එයාට වස්තු නැති වෙලා එන දුක නැති කරන්න නම් වස්තු ටික රකින්න වෙනවා. අද අපි කරන්නේ ඒකනේ. මොකද වටිනා වස්තු තියෙනවා. ඉතින් ওই වස්තු නැති වුණු දුක එන නිසා අපිට දුකෙන් නිදහස් වෙන්න මොකද්ද කරන්න වෙන්නේ? අපිට වටිනවා කියලා තේරෙන වස්තු ටික රැක ගන්න වෙනවා. එමනේ අද අපිට ලෝකෙට තියෙන එකම ක්‍රමය මේ වස්තු වටිනවා කියලා මට පේනවා නම් මට වටිනාකමට පෙන්න වස්තු විනාශ වෙනොත් නැති වුණොත් දුක එනවනම් මට කරන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? ඒ වටිනා වස්තු විනාශ වෙන්න නොදී රැක ගන්න උත්සාහවත් වෙන එක. මේ ලෝකෙ ඔක්කොම කරන්නේ ඒක. නමුත් ඒක පුළුවන් එක්තරා සීමාවකට විතරයි. ඒත් අනිත්‍ය වෙන ලෝකේ අනිත්‍ය වෙනවා. එතකොට දුක එනවාමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වටිනා දේ විනාශ කළ දුක ඔබට එනවනම් ඔය දුකට හේතු හැටියට දකින්නේ මේ වස්තු වටිනාකමට පෙන්වපු ගතිය කෙලෙසි. එතකොට ඔයගොල්ලෝ වස්තු රකින්න ඕනේ දුක නැති කරන්නේ. ඒ වස්තුව වටිනාකමට පෙන්වපු කෙලෙසි තමන්ගේ මනසට ගෙවුණු දවසට ඒ වස්තුව මොන විදියට විපරිණාම වුණත් දුක එන්නේ. ඒකයි දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන. ප්‍රතිපදාව පෙන්නනවා සීලයක පිළිහිටලා හිත වඩලා නුවණින් මේ ස්කන්ධ ටිකේ ඇත්ත බලන්ද ඒ වස්තු වටිනාකමට පෙන්නනකම මනසින් ගෙවෙනකම රහතන් වහන්සේ කියලා කියන්නේ ඒ මනසට මේ කිසිම දෙයක් වටිනාකමට පේන්නේ. එහෙනම් මොනවා කරනවද දුකෙන්ද තිබුණ නැහැ. මේ කිසිම වස්තුවක අත්වාද උපාදානය යෙදෙන්නේ නැහැ. ඒ හින්දා සත්‍ය පුද්ගලෝ ලෙඩ වෙලා මැරිලා ඉන්න දුක් විඳින්නේ නැහැ. මේ කය මම කියලා පෙනෙන කෙලෙසි ජීවිලා මානෙ නැති වෙලා මාන අනුසයම නැති වෙලා. ඒ හින්දා මේ රූපෙට මොනවා හරි වුණත් මම ලෙඩ වෙලා මම මහලු වෙලා මම මැරිලා කියලා දුක් විඳින්නේ නැහැ. එයා දකිනවා දර්ශනය. කෙනෙන දෙයට අත්වාද උපාදානයේ Taman තුල යෙදුණු හින්දා සත්‍ය පුද්ගලෙක් වගේ පේනවා කියලා දැන් Tamanට පිටින් දර්ශනයක් දකිනවනේ. හරි. එතකොට එයාට එන්නේ දැන් මේ සත්‍ය පුද්ගලයෝ හැටියට ඕගොල්ලන්ට පෙනෙනකොට අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ සත්‍ය පුද්ගලෙ ඉන්න හින්දා සත්‍ය පුද්ගලෙ පෙනෙනවා කියලා. ඒ හින්දා ඉන්න සත්‍ය පුද්ගලයෝ කැමති අය කැමති සත්‍ය පුද්ගලයෝ රැකගන්න වේදේ.
අකමැති සත්‍ය පුද්ගල අහිං කරන්න වේදෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කෙනෙන දෙයට කෙලස් ටිකක් එකතු වුණාම මේ වස්තු සත්‍ය පුද්ගලය කියලා ඔබට පෙනෙනකම ඇති වෙනවා කියන්නේ. දැන් සත්‍ය පුද්ගල භාවයේ දුක නැති කරන්න අපිට කරන්න තියෙන්නේ මොකද්ද? සත්‍ය පුද්ගල භාවයට පෙන්නපු කෙලෙස් ගෙවා ගන්න එක නේ. එතකොට සාමාන්‍ය ලෝකයාගේ න්‍යාගෙත් වෙනසක් තියෙනවා. සාමාන්‍ය ලෝකයාටත් මේක බැලුවහම මේ ඉන්නේ සත්‍ය පුද්ගලයෝ කියලා පේනවා. ditthi සම්පන්න පුද්ගලයාට මේක බැලුවහම මේ ඉන්නේ සත්‍ය පුද්ගලයෝ කියලා පේනවා. වෙනසක් තියෙනවා. චතුරාර්ය සත්‍ය අහලා නැති සත්පුරුෂ ආර්යයන් නොදන්නා වූ නොදැක්කා වූ අරියාණං අදස්සාවි ආර්ය ධම්මස්ස අකෝවිදු ආර්ය ධම්මේ අවිනීතු සත්පුරුෂං අදස්සාවි සත්පුරුෂ ධම්මේ අවිනීතු සත්පුරුෂ ධම්මේ අකෝවිදු සත්පුරුෂ ධම්මේ අවිනීතු ආර්යයන් නොදැක්නා වූ ආර්ය ධර්මයේ දක්ෂ නැති ආර්ය ධර්මයේ හික්මිලා නැති සත්පුරුෂයන් දැකලා නැති සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති සත්පුරුෂ ධර්මයේ හික්මුනේ නැති කෙනාට කියන අසුතවක් කියලා. එයාට මේ සත්‍ය පුද්ගලය පේනවා. එයා හිතාගෙන ඉන්නේ කොහේ හරි ඉඳන් ආපු සත්‍ය පුද්ගලය තමයි මේ ඉන්නේ. මේ ඇයිත් ඉතින් මොන විදියට හරි කර්ම කළා කොහේ හරි යන අයයි කියන තමයි ඉන්නේ. මේ සත්‍යයයි කියලා රූපයට අදික් කරගෙන සක්කාය දිට්ඨිය මේ ඉන්නේ තව සත්‍යය කියලා හිතන. ඉන්න සත්‍යය කොහේ හරි ඉඳන් ඉන්නදී කොහට හරි යයි කියලා හිතාගෙන. නමුත් සුතවත් ආර්ය ශ්‍රාවකයට සත්‍ය පුද්ගලය කියලා පේනවා. එයා දන්නවා හැබැයි පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් තමයි පෙනෙනවා කියන එක. පෙනෙන දෙයට පෙනෙනකොට මගේ මනස පැත්තේ මනෝ විඥානයේ පැත්තේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනා අත්වාද උපාදාන ditthi උපාදාන යෙදුනාම රූපේ සත්‍යයක් වගේ මට පේනවා කියලා එක ගන්නවා. දැන් මේ සත්‍යයක් වගේ මට පෙනෙන්නේ එහෙම පෙන්න කෙලෙස්යක් යෙදුන හින්දා කියලා යා තමන් තුළ දර්ශනයක් දකිනකොට එයා මේ රූපයට අදික් කරනවද සත්‍යයක් කියලා. එයා පූර්වාන්තයට දුවනොත් මේ සත්‍යය කොහේ හරි ඉඳන් එන්නේද කියලා. අපරාන්තයට දුවනොත් මේ සත්‍යය කොහට යයිද කියලා. නෑ. එයාට සක්කාය දිට්ඨිය නෑ කිසි වෙලාවක මේ රූපයේ සත්‍යයට. රූපයේ සත්‍යය කියලා පේනවා. පෙනෙන්නේ කොහොමද? තමන් තුල දර්ශනයක. පෙනෙන දේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනේ හින්දා. තමන්ට සත්‍ය පුද්ගල භාවයකට පේනවා කියලා පංච උපාදාන ස්කන්ධ ලෝකයේ දකිනකොට දර්ශනයක් තමන් තුළ පටිච්චසමුප්පාදය හරහා ලෝකයා විඳින දුක ඇති උනේ ලෝකත්‍ය සත්පුද්ගල භාවයෙන් දුක් විඳිනවන ඒ දුක ඇති උනේ සත්පුද්ගල භාවයට පෙවුනේ තණ්හා උපාදාන කියන මේ සත්පුද්ගල භාවයට පෙන්න කෙලෙසිය නිසා යෙදුණු නිසා සත්පුද්ගල භාවයට පෙනෙනවා නේද කියලා තමන්ව දකිනකොට කිසි වෙලාවක ditthi සම්පන්න පුද්ගලයා මේ රූපයට අදික් කරන්නේ රූපේ සත්‍යය කියලා. ඒකම සක්කාය දිට්ඨිය නැති වෙනකොටම කංකති නෑ. මේ සත්‍යය කොහේ හරි ඉඳන් එන්නේද කොහාට යයිද කියලා පූර්ව අපරන්තිට දුවන්නේ මොකද Tamanටම පෙනේ. මං කියන්නේ ඔබේ ගෙදර ෆොටෝ එකක් ගහලා තියෙනවා නම් ඒ ෆොටෝ එක දකිනකොට ඔබට මේ මම කියලා හිතෙනවද නැද්ද? මම කියලා පෙනෙනවද නැද්ද? පෙනෙනවා. ඒ ෆොටෝ එක දකිනකොට ඔයගොල්ලන්ට ඒක මම කියලා පෙනෙන්නේ ඒක ඇතුලේ මම කෙනෙක් හෝ පුද්ගලයෙක් හෝ සත්වයෙක් හෝ කොහේ හරි ඉඳන් ආපු කෙනෙක් ඉන්න හින්දාද එහෙන් බලනකොට මේක මම කියලා පෙනෙන විදිහ කෙලෙස් ඔයගොල්ලෝ තුල යෙදුන හින්දාද කියලා බලන්න. ඒ ෆොටෝ එක දකිනකොට ඒක මම කියලා පෙනෙන කෙලෙසියක්
ඕගොල්ලෝ තුල යෙදුනේ හින්දා ෆොටෝ එක මම කියලා පෙවුනේ. කිසි වෙලාවක මේ මමයි කියලා නැත්නම් මේ සත්‍යයක් කියලා ඒ ෆොටෝ එකට ඇඟිල්ල දික් කරනවද ඔයගොල්ලෝ? ඒ සත්‍යය කොහේ හරි ඉඳන් එන්නද කොහටද යයි කියලා පූර්වාපරයට දුවනවද? ඒ වගේ මේ දැනුත් ඕගොල්ලෝ දැක්කොත් මේ කය මම කියලා පෙනෙන කෙලෙස් ඉදිරි හින්දා මම කියලා පෙනෙනකම ඇතිගලා නේද කියලා මේ කයට ඔයගොල්ලෝ ඇඟිල්ල දික් කරන්නේ කවදාවත් මේ මම කියලා. එහෙනම් මම කොහේ හරි ඉඳන් එන්න ඇත්ත කොහාට යයිද කියලා පූර්වාපරාන්තයට දුවන්නේ. ඒ මගේ නිර්මාණය මගේ ඉපදීම දකින්න මොකෙන්ද? තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසා කියලා. රූපේ සතර මහා ධාතුයි. සතර මහා ධාතු රූපේට එකයි වාද කර්මෙත් මේ කය හටගත්ත මේ ස්කන්ධ ටික හටගත්තා. එතන තිබුණේ මම ලෙඩ වෙන මහලු වෙන මරණයටපත් වෙන දුක. සත්පුද්ගල භාවයේ දුක තිබුණේ. ඒ ස්කන්ධ ටික යම් දවසක ඒතම් මම හේසෝ හමස්මින් මේසෝ අත්තාති මේ මම මේ මගේ ආත්මය කියලා ගත්තද මේ ස්කන්ධ ටිකට මේ කෙලස් ටික එකතු වුණාද ඡාති සත්‍යංගේ ඒ සත්‍යංගේ ඒ පුද්ගලයන්ගේ සත්‍ය නිකාය වෙනවා. දැන් මේ කය මම වෙලා නම් දැන් මේ කය ලෙඩ වෙනකොට ඔබ ලෙඩ වෙනව නෙමෙයිද? මේක මනෝමය සිද්ධියක් නෙමෙයි මම කියන්නේ. දැන් මේ කය ඔබම වෙලා නම් මේ කය දිරන ගානේ ඔබ වයසට යන කෙනෙක් වෙන්නේ නැද්ද? මේ කය ලෙඩ වෙනකොට මට දැන් අංශභාගය ඇදලා කියයි නැත්තම් පිළිකාවක් ඇදලා කියයි නැතිනම් වකුගඩු දැන් නරක වෙලා කියයි දැන් මම ලෙඩෙක් කියනවද නැද්ද? ගාවට මම දැන් මොන වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ කියලා ඉතින්ද දැන් ඒ විතරකුත් නෙමෙයි මම දිහා රෝල බැලුවා මට හින්ට එකක් ගැහුවා කියලා වෙ උන්ට මාව ඉලක්ක කළ දුක් විඳින්න පුළුවන් කම එකමනේ වෙලා තියෙනවනේ. එතකොට මේ අද මේ විඳින දුක ලෝකයට හොල්ලන්නවත් බැහැ. ලෝකයට හොල්ලන්නත් බැහැ මොකද? උප්පත්ති වශයෙන් ආපු මට ඉතින් මේ දුක් විඳින්න වෙලා. ඉතින් ඉන්න අපි මිනිස්සු ස්වභාවයක් මිනිස්සු ලෙඩ වෙන එක මිනිස්සු දිරන එක මිනිස්සු මරණ එක අපි ඉතින් උපන්නන ජරා මරණයටපත් වෙනවනේ කියන තැනකින් තමයි තියෙන්නේ. එයා අද ජරා මරණ නැති කරන්න ක්‍රමයක් නැහැ ලෝකෙට. ජරා මරණ දුක විඳින්නම වෙලා මිසක ජරා මරණ දුකෙන් හෙල්ලෙන්නවත් ක්‍රමයක් නැහැ. නමුත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් ඔය විඳින දුක බුදුරජාණන් වහන්සේ මෙහෙම දුක් විඳ අපි ලෙඩ වෙන ඉපදිච්ච ලෙඩ වෙන පහළ වෙන මරණයටපත් වෙන කෙනෙක් කියන තැනකින් ප්‍රිය විපයෝග දුක් අප්‍රිය සංපයෝග දුක් හිතන බලාපොරොත්තු වෙන දේවල් නොලැබීමේ දුක් කායික මානසික දුක් විඳමින් ඉන්න අපි ගාවටයි බුදුරජාණන් වහන්සේ ආවිල්ලා පෙන්නවා ඔය දුක ඇති උනේ කොහොමද කියන එක. පෙර අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්ත නිසා මේ විපාක ස්කන්ධ ටික හැදුනා. රූපය හැදුනා. ඒ රූපය මම මගේ ආත්මයයි කරලා ගත්ත නිසා තමයි ඔබ ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත, ජරාවට යන ස්වභාවයෙන්, මරණයට යන ස්වභාවයෙන්, ජරා මරණ ධර්මතාවයෙන් යුක්ත කෙනෙක් උනේ කියලා පෙන්නනවා. මේ කය යම් වෙලාවක යම් දිනක නේතං මම නේසෝ හමස්මෙන් නෙමේසෝ අත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි ආහාර ප්‍රත්‍යයෙන් හටගත් සතර මහා ධාතු රූපයක් කියන දැක්ම ඔබට එළඹ සිටියෝ මම ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙනවා මට හින්ට එකක් ගැව්වා මට ලැජ්ජා ඇති කළා කියලා විතර දුක් තියෙනවා නම්
ඒක විඳින්න වෙන්නේ කියලා චතුරාර්ය සත්‍ය පැහැදිලි කළා. ඔය ලෝකෙ විඳින දුක් ටික විඳින්නේ ලෝකය මම මගේ කියලා උරුම කරගත්ත මේ ස්කන්ධ ටික මම මගේ කියලා උරුම කරගත්ත කෙලෙසටයි කියලා. ඒ කෙලෙසිය දුරුකළොත් දුක නැති වෙනවා කියලා. දුක් ඇති වෙන විදිහට ලෝකය නිර්මාණය කරන දර්ශනය අයින් කරන්න මේ ප්‍රතිපදාව උත්තරයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් පුතජන භූමියේ ඉක්මවා සිටිය දර්ශනයකට ආවා තිටි සම්පන්නයි දර්ශන සම්පන්නයි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නා ලෝකයා මේ කය මමමයි කියලා ඉන්නකොට මේ තව සත්‍ය පුද්ගලිය කියලාම ඉන්නකොට එහෙම දුක් විඳින තැනක පටිච්ච සමුප්පාදය හරහා සත්ත්ව පුද්ගල නොවන ශුන්්‍යත ස්කන්ධ ටිකකට විපාක ස්කන්ධ මාත්‍රයකට මම මගේ ආත්මය කියලා ගත්ත කිලේශය නිසා ජරා මරණ දුක ඇති වෙනවා කියන ධර්මතාවයක් වෙනවා. ඒ කියන්නේ දුක් විඳින විදිහේ දර්ශනය ඇතිකලේ Taman තුලයි කියන එක පෙන්වනවා. ඒ කියන්නේ අපි ඔක තේරෙන විදිහකට බලමු. වෙනදත් මම කතා කරලා තියෙනවා මේ ආත්ම නැති වුණාට අපි කියමු 5000 කියලා ලෝක පරිහරණය කරන කඩදාසිය වර්ණ ගැනීම පොළයක් තිබුණොත් පොඩි ළමයෙකුත් හිටියොත් රහතන් වහන්සේ නමකුත් හිටියොත් අපි හිටියොත් ඇහෙන් බලනකොට මේ වස්තුව පොඩි ළමයාට රහතන් වහන්සේට අපිට දෙන්නේ එක සමානයි. දෙන්න වස්තුව ඊගාවට ඒ තමයි අවිද්‍යා සංකාරය නිසා හටගත්තු විඥානාම දෝෂන පස්ස වේදනා කියලා විපාක ස්කන්ධ ටික. ඔතනින් රහතන් වහන්සේ පුතඥ කෙනා ළමයා ඔක්කොම එකම තැන. මහණෙනි අවිද්‍යාවේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් බාල්‍යගෙත් මෙසේ මේ කය හටගත්තා. අවිද්‍යාවේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් පඬිතෙගෙත් මෙසේ මේ කය හටගත්තා. ඔතෙන්ට එනකොට දෙන්නම එකයි. හරිද? පෙනෙනකොට අපි භ්‍රමචර්යාව පුරල නැති නිසා අර වස්තුව දකිනකොට එක රුපියල් 5000ක් මේක මෙච්චර වටිනවා නේද කියලා කාම උපාදානිය අපේ මනසේ යෙදෙනවා. දැන් මේ පෙනෙන දේ වටිනවා කියලා දැනෙන්නේ කාටද? අපිට. දැන් රහතන් වහන්සේගේ මනසේ පෙනෙන දේ අරදී වටිනාකම යෙදෙන්නේ. පොඩි ළමයිගේ මනසේ වටිනාකම යෙදෙන්නේ. අපි දැන් දන්නේ නැත්තම් තණ්හාව දනීද තණ්හා සමුදය දනීද තණ්හා නිරෝධය දනීද තණ්හා නිරෝධ ගාමී ප්‍රතිපදාව දනීද කියන තැන නොදන්නාකම නිසා ඒ විපාක දකින්නකොටම ඇති වෙන තණ්හාව හේතු වෙන උපාදානයට මේ තණ්හාව අර කෙනෙකුගේ පියල් 5000ක් වටිනවා නේද කියලා වටිනාකමට පෙනෙනකම මනසේ ඇති උනේ කියලා ධර්ම ඇති වෙනකොට තණ්හා පත්‍ය උපාදාන තණ්හාව ප්‍රත්‍ය වෙන උපාදානය දක්වා. ඒ කියන්නේ මේ රූපේ වටින්නේ කියන තැනට අපේ මනස පැවැත්පත් වෙනවා. දැන් මේ රූපේ වටිනාකමටපත් උනේ තණ්හාව නිසා නේද? උපාදානය මේ වස්තුව වටිනවා කියලා ගන්න කමට නේද උපාදානය කියලා කියන්නේ. ඒක උනේ තණ්හාව නිසා නේද? මනසේ වටිනාකම යෙදුනේ හින්දා ඒක හඳුනගත්තේ නැති හින්දා නේද? තණ්හාව නොයදුනම උපාදානය වෙන්නේ නැහැ නේද කියලා දැන් උපාදානය නොදැනීද උපාදාන සමුදය නොදැනීද වෙනකොට උපාදානය ඇත්ත වෙලා භවය ඇති වෙනවා. ඒ කියන්නේ 5000 කියලා එකක් තියෙනවා වෙනවා. 5000 කොලේ කියලා එකක් මෙහි තියෙනවා කියන එකට ආවේ මේක වටිනවා කියලා උපාදාන වෙච්ච නිසා නේද? උපාදාන නොවුනනම් භවයේ
5000 කියලා ඒවා මෙහෙ තියනවා කියන එක වෙන්නේ නැහැ නේද කියලා දන්නේ නැති වුනහම දැන් අපි හිතාගෙන ඉන්නේ 5000 කොළ කියලා මෙහෙ තියනවා කියලා. එහෙම හිතාගෙන ඉන්නවද නැද්ද? වටිනා දේවල් තියනවද නැද්ද? තියෙනවා. පච්චේජාති දැන් එහෙම දේවල් තියෙන ජාති පච්චේජාරම දැන් ඒ කඩදාසි යොමුන දුක එනවද නැද්ද? මීයෝ කෑව වේයෝ කෑව දැන් කඩදාසි යොමුන කමන දුක රහතන් වහන්සේට දුක එනකොට එයාට කඩදාසියක් කෙනේ ඉරණ කමක් වෙන්නේ. පොඩි ළමයට දුක එන්න ඕනේ මොකද කඩදාසියක් කෙනේ ඉරණ කමක් වෙන්නේ. මේ කෙනෙන දෙයට කෙලස් ටිකක් එකතු කරලා සල්ලි කියලා යමක් නිර්මාණය කළා මේම වටිනා වස්තුවක් නිර්මාණය කරන කම මන් තුල හැදිලා තියෙනවා නේද කියලා තමන් තුල දර්ශනයක් නැති ලෝකයාට හෙල්ලෙන්නවත් නැහැ පේන්නේ වටිනා 5000 කොළමයි. එයාට ඔය කොලේ තියෙද්දි ඕකේ ඉරුණක් දුක කැඩුණක් දුක මියෝ කෑවක් දුක වේයෝ කෑවක් දුක ඒක විනාශ නොවේ තිබුණොත් ඒ සල්ලි කොලේ තමන්ට දෙන්නේ දුක හොයනවා. මොකද ඒක තියෙදි තමන් වැරෙන්න උන. වස්තුව නැති වෙලා හෝ තමන් නැති වෙලා දුක එනවාමයි. එනවද නැද්ද? එනවා. කවදාවත් මේ වටිනා දේ විනාශ වීමෙන් එන දුකෙන් යාට මිදෙන්න ක්‍රමයක් තියෙයිද? යම් කලක ඕගොල්ලෝ හඳුනාගත්තොත් මේ වස්තුව වටිනාකමට පෙන්නපු කෙලෙසිය නිසා නේද? ඒ වස්තුව විපරිණාම වෙනකොට මට දුක ආවේ කියලා. දුකට හේතුව හඳුනාගත්තොත් ඒ වස්තුව විපරිණාම වීම නෙවෙයි දුක විපරිණාම වෙන වස්තුව වටිනාකමට පෙන්නපු මනසේ තියෙන ගතියයි දුකට හේතුව කියලා තණ්හාවයි දුක්ඛ සමුදය හැටියට ඔබ හඳුනාගත්තොත් තණ්හාව නිරුද්ධ වුණොත් දුක නිරුද්ධ වෙනවා කියලා ඔබ හඳුනාගත්තොත් ඒ තණ්හාව ගෙවන්නට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාවයි කියලා මාර්ගයක් ඔබ හඳුනාගත්තොත් ඔබට කවදාම හෝ දවසක මේ අනිත්‍ය වෙන දේවල් අනිත්‍ය වෙන දවසට දුක් විඳිනවා කියන සිද්ධාන්තෙ මිදෙන්න බැරි වෙයිද? ඉතින් මෙතනදී මේ පටිච්චසමුප්පාදයේ හරියට ලැබුණොත් චතුරාර්ය සත්‍ය හරියට ලැබුණොත් තමන් තුළ දර්ශනයක් එනවා. මේ ලෝකයේ නිර්මාණය වෙලා ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝක කියන්නේ මට පෙනෙනවා මේ සත්‍ය පුදුකල කියලා. දැන් මේ රූප ටික දැරි වෙලා පුදුපට්ටම් වෙලා ගියෝ මට කෑ ගැහෙයි අනේ මේ මිනිස්සුන්ට මොකද්ද අනේ විනාශ වෙනවා අර මිනිස්සු නරනවා කියලා කෑ ගහයිද නැද්ද? කෑ ගහනවා. මොකද මට එහෙම පෙනෙන නිසා මම ඒක දන්නවා නම් ඒ කරුණාවෙන් මෙතනද පුද්ගල භාවය පවත්වන අවිද්‍යාව කියලා දන්නේ උදව් කරනවා. නමුත් තමන් පිච්චෙන දුක් වෙන්නේ නැතුව මට එහෙම පෙනෙනවා නම් දර්ශනයක් මේ පංච උපාදානස්කන්ධ ලෝකය කියලා සත්ත්ව පුද්ගල භාවයේ දුක උපදින විදිහට මන් තුල කෙලෙස් නිසා දැක්මක් ඇති වෙලා කියලා පෙවුනොත් ඔය දර්ශනය හරි කියලා දැනගන්න තියෙන තමන්ට තියෙන සාක්ෂි ටික තමයි රූපේ සත්‍යය කියලා ඇඟිල්ල දික් කරන්න තමන්ට බෑ සුදුසු නෑ කියලා තේරෙනවා. මේ රූපේ සත්‍යය කියලා පෙනෙනකම මට නම් වෙන්නේ රූපේ සත්‍යය කියලා ඇඟිල්ල දික් කරන්න සුදුසුද? එන්න මේ සත්‍යය කොහෙන්ද එන්නද කොහාට යයිද කියලා අහන්න සුදුසුද? එයා දුක නැතිකරන්න වෘත සමාදන් වෙන්නේ දුක නැති කරන්න සීල් රකින්නේ සීලපත පරමාපත ඇයි එයා දන්නවා දුක ඇති කලේ මේ කෙලෙස් නිසා කෙලෙස් නැතිනම් දුක නැති වෙනවා කියලා දන්නවා මිසක දුක නැති කරන්න ක්‍රම හොයනවද මොකද දුක ඇති කරපු කෙලෙස් නැති නොකොට වෙන වෙන ක්‍රම තියෙනවද දුක නැති කරන්න
එයා කිසිම වෙලාවක දුක නැති කරන්ද සීල් රකින්නේ. දුක නැති කරන්ද වෘත සමාදානයක් නැහැ. විසුද්ධිය පිණිස කටයුතු කරන්නේ. යම් කිසි කෙනෙක් දුක නැති කරන්ද සීල සමාධි ප්‍රඥා වඩනවා නම් ඒ දර්ශනයක් නැති කෙනෙක්. එයත් සීලබ්බත පරමාසයෙන් යුක්තයි. සමහර අය ඉන්නවනේ දේවල් දරවල වල ප්‍රශ්න ගැටලු වැඩි දුක කරදර. ඉතින් දුකෙන් නිදහස් වෙන්න දුකෙන් බේරලා යන්න එයා දන්න ක්‍රමය තමයි බෙල්ල වෙලා දාගන්න. කෝච්චියට පයි වහගොන. ඇයි දුකෙන් නිදහස් වෙන්න? ඒක දුකින්. එයා දුක නැති කරගන්න දන්න ක්‍රමය. ඒ වගේම තව කෙනෙක් දුක් විඳිනවා. මේ මම නිද වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා, නොයේ විදිහේ පීඩා දුක. මේ මගේ දෙමව්පියෝ සහෝදර මේවා නැති වෙලා මහා දුක් ගොඩක් විඳින්න වෙලා. ඉතින් එයාත් මොකද කරන්නේ? මේ දුක නැති කරගන්න කොහොම හරි සිල් රැකලා සමාධියක් වඩලා විදර්ශනා කළා මම මේ දුක නැති කරගන්න ඕනේ කියලා දුක නැති කරගන්න ප්‍රතිපදාවක් කරනවා. ඇයි දුක ඇත්ත වෙලානේ? දුක ඇත්ත වෙලා දුකට ප්‍රතිකාරම හොයන්නේ දර්ශනයක් ඇති නිසා. ඇයි? දුක ඇති කිව්වේ මේ කෙලෙස් නිසා කියලා දන්නවනම් කෙලෙස් නැතිනකොට දුක නැති කරන්න බෑ කියලා දන්නවනම් එයා ශික්ෂාවක් පුරනවා දුක ඇති කරපු කෙලෙස්ේ ප්‍රහාණය සඳහා. මිසක දුක නැති කරන්න ක්‍රමවේද හොයනවද? දර්ශනයක් නැතුව චතුරාර්ය සත්‍ය නැතුව යම් කිසි කෙනෙක් සීල සමාධි ප්‍රඥා හරි වඩනවා ඒ සීලපත පරමාර්ථය යුක්තයි. මොකද එයා දුක ඇත්ත වෙලා දුක මම වෙලා ඒ දුක තුල සක්කාය දිට්ඨිය තියෙනවා. මම ලෙඩ වෙලා මහ වෙලා මරණයටපත් වෙලා මේ දෙමෝපිය සහෝදරයෝ මරනවා වෙන දුක. මේ දුකෙන් ඒ අයින් වෙන්නේ. ওই දුකටපත් කලේ මේ කය මම කියලා පෙන්නලා මේ සත්‍ය පුද්ගලික කියලා පෙන්නපු කෙලෙස් නිසා නේද කියලා දර්ශනය නැහැ. ඒකයි අද ඔබට දර්ශනයක් තිබුණොත් මේ වස්තු වටිනාකමට ඔබට පෙනෙන ගානේ තව සත්‍ය පුද්ගලික කියලා පෙනෙන ගානේ මේ කය මම කියලා පෙනෙන ගානේ ඔබ දන්නවා දර්ශනයක් තිබුණොත් පංච උපාදානස්කන්ධ ලෝකේ මේ මට පෙනෙන හැටි ඒකයි ඔබෙන් අහුවොත් මේ මම කියලා පෙන්නයි වටිනා දේවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් මේවා කියලා පෙන්නයි තව සත්‍ය පුද්ගලයෝ මිනිස්සු මෙහෙම ඉන්න ඕන තරම් ලංකාවල තියෙනවා පිටරටවල තියෙනවා මේක තමයි ලෝකෙ කියන්නේ ඇත්ත ඔය ඔබ විස්තර කරන්න ඔබට තේරෙන හැටි ඔබට පෙනෙන හැටි ඔය විදිහට තේරෙන විදිහේ ඔය විදිහට පෙනුනේ ඔබ තුල කෙලස් ටිකක් ඉඳලා ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ ගමනේ ප්‍රතිපදාව සම්බන්ධයෙන් මොන සාරිලි පාඩමක් දැන් බලන්නකෝ මගේ තාත්තා මරණ දවසේදී මට දුක ආවා නම් ඕගලන්ට දුක ආවේ නැහැ ඇයි ඉතින් ඒ තාත්තා ඉන්න තාත්තා නම් ඉන්න තාත්තා මරණ හින්දා දුක වෙනවා නම් ඕගලන්ට දුක එන්නේ නැහැ මම මේ මගේ තාත්තා කියලා බලපු හින්දා මට ඒ රූපේ තාත්තා වගේ පෙනෙන හින්දා ඒ රූපේ විනාශ වෙන දවසේදී මට තාත්තමල දුක ආවා නම් ඒ දුකට හේතුව ඒ රූපේ තාත්තා ඒ රූපේ මට ගොඩාක් උපකාර කළ මගේ පියා කියලා ඒක වටිනාකමට පෙන්නපු මගේ කෙලෙස් නෙවෙයිද එහෙනම් ඒ කෙලෙස්ගේ නිසා නම් දුක ආවේ හිතපු කෙනෙක් නිසා දුක් විඳලද ඒ රූපේ මගේ පියා කියලා පෙන්නපු කෙලෙස් දුක් විඳලද කියලා පෙන්වන්න බෑ විලාවිව ඒ වගේ මගේ අම්මා මගේ සහෝදරය සහෝදරී කියලා නම් මට පෙනෙන්නේ දැන් මට එහෙම පේනවා
එතකොට ඒ රූප වෙනස් වෙනකොට නංගි මරුණා, අක්ක මරුණා, අයියා මරුණා කියලා මට දුක එනවනම් අපේ නංගිට බැන්නා, අක්කට බැන්නා, අයියාට බැන්නා, ඒගොල්ලන්ට ලැජ්ජා වුණා කියලා මට දුක එනවනම් ඒ දුකට හේතුව මොකද්ද? මංගාව එහෙම පෙන්නපු කෙලෙස් නෙමෙයි, මගේ ලෝකෙ නෙමෙයිද කියලා බලන්න. ඒ විදිහටම මේ සත්‍යකුත් ඒ විදිහටම මේ ඔක්කොම පෙන්නන්නේ මට. ඒ වගේ අපි කෙනාට ඔයගොල්ලන්ගේ අම්මා මරුණාම මට මව්බල දුක එන්නේ. ඔයගොල්ලන්ගේ සහෝදරි මරුණාම මට දුක එන්නේ. දුකට හේතුව Taman තුල තිබුණු හින්දායි. බැරි වෙලා බාහිර වස්තුව විනාශ වීම නිසා සහෝදරී මල දුක, මව් මල දුක විඳේ නම් ඔබ විඳිනේ අරමුණෙන් අපිට ඒ විදිහට විඳින්න වෙනවා. ඇයි කියන දෙකින් නම් එන්නේ නේද? එතකොට දර්ශනය තමයි මොකද්ද? ලෝකයේ ඇති වෙන හැටි නැතිවීම නැති කරන මගත් බම්බයක් පොම්බ ශරීරයෙන් දක්වන පිටි සම්පන්නය. එයාව ප්‍රකාශ කරනවා මම දිට්ඨි සම්පන්නයි. මම දර්ශනයෙන් යුක්තයි. සාමාන්‍ය ලෝකයට වඩා මම වෙනස්. එයාට කිසිම වෙලාවක සැක නැහැ, විචිකිච්ඡා නැහැ. සක්කාය දිට්ඨි සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා සැක නැහැ. විචිකිච්ඡා නැහැ. මේ සත්‍ය කොහේ හරි ඉඳන් එන්න ඇති, කොහාට හරි යන්න ඇති කියලා. මොකද පෙර ඉඳන් සත්‍ය ආවේ නැහැ. මේ විදිහටම සත්‍ය පුද්ගල භාවය දුක ඇතිකලේ කෙලෙස් නැතිකල දුක නැති වෙනවා කියන එක නොදන්නා නිසා සත්‍ය පුද්ගල භාවයේ ඇත්ත වෙලා කර්ම රැස් කරගත්ත හින්දා අදත් විපාක ස්කන්ධ ටිකක් ලැබුණා. අදත් විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටික එකතු කරලා සත්‍ය පුද්ගල භාවය හදාගත්තා. දුක හදාගත්තා. අද මේ සත්‍ය පුද්ගල භාවයේ දුක හැදුවේ කෙලෙස් එකට, කෙලෙස් නැතිකල සත්‍ය පුද්ගල භාවය නැති වෙනවා කියලා දන්නේ නැතුව සත්‍ය පුද්ගලයෝ මේ ඉන්නවා කියලා සත්‍ය පුද්ගල භාවයෙන් කටයුතු කළොත් අදත් අවිද්‍යාවෙන් කර්ම රැස් වෙලා ආයෙත් ඉපදෙනවා. ප්‍රතිසන්දෝෂී විඥානේ පැමිණෙනවා. එදාට කෙලෙස් ටිකකට සත්‍ය පුද්ගල භාවයේ තබල දුක හදා ගන්නවා. එදාට ශාස්ත්‍ර මහන්සිය නමක් හම්බුනේ නැත්තම් දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන කියලා දෙන්න. එදාට දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන, දුක්ඛ නිරෝධ ප්‍රතිපදාවේ අඥාන කියන අවිද්‍යාවෙන් කර්ම රැස් වෙනවා. කියලා මේ සංසාර චක්‍රය වෙනවා. මේක කෙලවරක් නැහැ කියලා. එතකොට අද අපිට පුළුවන් වුණොත් දුක්ඛේ ඥාන මේ ලෝකයේ දුක් විඳින එක ගැන නුවණක් හදාගන්න. සත්‍ය පුද්ගල ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාසයක් ලෝකයේ විඳින මේ සත්‍ය පුද්ගල භාවයට වටිනාකමට ලෝකයේ වෙන්නපු හදපු කෙලෙස් නිසා නේද කියලා දුක ඇති කරපු හේතුව Tamanට දකින්න පුළුවන් වුණොත් එයා දකින්නේ දර්ශනයක්. Taman තුල කෙලෙස් ඉදිරි නිසා මේ ලෝකෙ නිර්මාණය කියලා දකිනකොට දර්ශනයක් අනිත් පුතජන භූමියක්ම හිටියා. අනිත් කෙනා මේ සත්‍යයමයි පුද්ගලයමයි වටිනාමයි කියලා දකිනකොට මේ කෙලෙස් නිසා මේ ලෝකෙ නිර්මාණය කළා කියලා මෙහෙම පෙනෙනකම නිර්මාණය කළා කියලා දකිනවා. එතකොටම මේ කෙලෙස්යේ ගෙවන ගත්තොත් දුක නැති වුණ හැකි මේ ප්‍රතිපදාව ගන්නවා. අවිද්‍යාව නැ විද්‍යාව ඉපදිලා. හැබැයි එයාට ආශ්‍රව ඉතුරු. ආශ්‍රව කියලා කියන්නේ මේ දර්ශනේ නොදන්නා කාලේ මේ පෙනෙද්දී සත්‍ය කියලා අසුරු කරපු හුරුව තියෙනවා. දර්ශනේ මතක් වුණොත් එතකොට යන්නේ ඇත්තට මේ මට පේනව නේද කියන එක මතක් වුණොත් යන්නේ අමතක වෙච්ච ගම තාම සත්‍ය පුදුවේ කැටිට ගනුදෙනු කරනවා. මේ වස්තු වටිනාකමට පෙන්වන කම හින්දා මට වටිනවා නේද කියලා දර්ශනයක් තියෙනවා. අමතක වුණොත් ඒ වස්තුව වටිනවා කියන තැනකින් කටයුතු කෙරෙනවා. බැරි වෙලා හරි අරක මතක් වුණොත් අර අල්ලන වේගය නතරයි.
ආශ්‍රය කරනවා කියන්නේ හැබැයි මේ හුරුව ගෙවන්න තියෙන්නේ සීලයක පිටලා හිත වඩ මේ දර්ශනෙම පෙන්වන්න ඕනේ. දුක්ඛේ ජනත කුසබ්බ ඥාන මේ විදිහට වටිනාකම පෙන්වන්නේ මේ කෙලෙස් නිසා නේද කියලා පෙන්වන්න ඕනේ. සත්ත්ව පුද්ගල භාවයට පෙන්වන්නේ මගේ කෙලෙස් නිසා නේද කියලා. එහෙම පෙන්වන්න හයිය නැත්තම් මේ සතිපට්ඨාන වල. සතිපට්ඨාන දැන් මේ දර්ශනය අහගත්ත කෙනා සතර සතිපට්ඨානේ වඩන්න විතරමයි කායानुපස්සන වඩන්න විතරමයි යෝනි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. යා කරන්නේ මොකද? ඉති රූපං ඉති රූප සමුදය ඉති රූප සත්‍යං කොච්චරයි බලන්න. ඒ කිව්වේ දැන් දර්ශනයෙන් අහගන්න හම්බුනේ මේ රූපය සත්‍ය පුද්ගලෙක් නොවන අනාත්මදී මගේ කෙලෙසයකට පුද්ගල භාවයට පෙන්නලා මේ දුක ඇති කළා නේද කියලානේ. මෙයා දැන් රූපය බලනවා. දැන් අහගත්තට තාම පේන්නේ නැහැ කියන්නේ. පේන්නේ. එයා ඒ හින්දා සතිපට්ඨාන වල. මේ රූපය පඨවි තේජෝ වායු කියන සතර මහා ධාතුවේ කන ගුණ ආහාර නිසා හැදෙන ආහාර නැතිනකොට නැති වෙනවා කියලා ඔහොම බල ඉන්නකොට ටික දවසක් යනකොට සුවක්ඛාතෝ භගවතට භාගතුනාස මනාකොට දේශනා කළා තියෙනවා. ඇත්තනේ රූපේ සතර මහා ධාතුවේ කන ගුණ ආහාරයෙන් හැදෙන තියෙන ආහාර නැති වෙනවා නම් ඒ බඳු රූපයක් කියන තැන පුද්ගල භාවයට මට තමයි පෙන්ලා තියෙන්නේ කියන එක යට ඔප්පු වෙලා ගියා. සත්ත්ව පුද්ගල භාවයට බිඳපු දුක තිබුණා නම් ඒ මේ රූපේ සත්ත්ව පුද්ගල භාවයට පෙන්වපු කෙලෙස් නිසා නේද කියලා ඔප්පු වෙලා පෙනෙනවා මේ ප්‍රායෝගික වැඩ පිළිවෙල. ඇයි අභ්‍යන්තර සම්මර්ෂණය කරලා බලනකොට මෙතන තියෙන්නේ මෙහෙම ස්කන්ධ ටිකක් නම් එහෙනම් මේක කෙනෙක් ඇටියට පෙන්නලා දුක ආපු සිද්ධාන්තේ තමන්ගේ පැත්තේ තිරිච්ච වරදක් කියන කොප්පුල සතිපට්ඨානේ වඩන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දුකයි දුක්ඛ සමුදය දෙක අවබෝධ වෙයි. නිරෝධයයි. එහෙම නැත්නම් කෙස්ලොම් නියත සම්මස්යන්නේ පඨවි කොටස්. ඉච්ඡෙන් සර්වකේන ආපෝ කොටස්. දවන තවන දිරවන ස්වභාව කියන තේජෝ හැමද බිම්බෙන හැකිලෙන් කියන වායු ස්පර්ශ. මේ රූපය පැවැත්ම වෙන්නේ මම මහ භූත හතරෙන් නේද කන මොන ආහාර නිසා හැදෙනව නේද කියලා. සිහි වෙන හැම රූපයකම රූපයේ උදේ වැයෙන රූපයේ උදේ වෙන්නකොට ඉබේමයි මේ දේශනා සුදේශිත බව කියලා පේන්නේ. ඇත්ත නේන මේ රූපයක් තියෙන තැනක පුද්ගල භාවයකට පෙනීම නිසා දුකක් විඳනනම් ඒ දුක ඇවිල්ලා තියෙන්නේ මේ රූපයේ පුද්ගල කියලා පෙන්න කෙලෙස් නිසා නේද කියන උත්තරේ Tamanටම ලැබෙනවා. ඇයි පුද්ගල භාවය පතිත වෙච්ච ස්කන්ධයේ ඇත්ත පෙන්නකොට එතන නැත්තම් ඒක කෙනෙක් කියලා පෙන්නපු දුක විඳනනම් ඒක කෙලෙසයකට නේද කියලා දුක සමුදයට කිපෙම තේරෙනවා. ඒක සතිපට්ඨානේ වඩනකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒක වෙන්නේ හැබැයි මේ දර්ශන ඉගෙනගත්ත කෙනාට චතුරාර්ය සතිපට්ඨානේ මාර්ග සත්‍යයටයි. දුක දැකලා දුක ඇතිකලේ කෙලෙස් නිසා කියලා දැකලා කෙලෙස් නැතිනම් දුක නැති වෙනවා කියලා දැකලා ඒක ඔප්පු කරගන්න වැඩ පිළිවෙලක් කරන කෙනාට මේ වැඩ පිළිවෙලෙන් කරන්නේ පෙන්නු බුදුරජාණන් වහන්සේ කියපු දේ ඇත්තද කියලා අපි ඔප්පු කරලා බලන්න. කියපු දේ දෙවුන්නේ දැන් අපි හාරලා බලනවා අපිම බලනකොට රූපේ යථාර්ථය පෙනෙනවා. මොකද්ද? සත්පුද්ගල ආත්ම භාවයෙන් තොර හේතු ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ මාත්‍රයක් කියලා දකිනකොට බුද්ධේ කංකති නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන සැක සංකාර නැහැ. ධම්මේ කංකති ධර්මයේ කෙරෙහි සැක සංකාර නැහැ. ඇයි? මොනතරම් ඇත්තද මේක පුද්ගල භාවයට පෙන්න දුක ආවා කියන එක කෙලෙසකට යුනේ කියපු දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්නපො. කෙලෙසකටයි කියලා පෙන්නපු දේ මොනතරම් ඇත්තද කියලා තේරෙනවා. අතීතයේදී කෙනෙක් දුක අහලා දුක ඇති වුණේ කෙලෙසටයි කියලා අහලා කෙලෙස නැතුව දුක නැති වෙනවා කියලා අහලා මේ විදිහට කටයුතු කළා නම් ඒ හැමම දුකෙන් මිදුණු අයමයි කියලා සංගය කෙරෙත් සැක හිටින්නේ. සික්ඛාය කම්පති දුකෙන් නිදහස් වෙන්න වෙන ක්‍රමයක් නැහැ මේ දර්ශනය නරක සීලයක පිළිවෙලට බලන්න. ඊගාවට පෙර සත්‍යයේ කිතියද කියලා යාට සැක නැහැ. මතුත් නැහැ, පෙරත් දැනුත් නැහැ. මේ පටිච්චසමුප්පාද ධර්මය කියලා සැක නැහැ.
දර්ශනය තියෙනකොට සක්කාය දිට්ඨියක් නැහැ, බුද්ධ ආදී අර්ථනය කෙරේ සැකක් නැති වෙන මේ සිද්ධාන්ත ටික ඔක්කොම වෙනවා මේ න්‍යාය අහගෙන සතිපට්ඨානෙ වෙනවා. තේරෙන්නේ නැත්නම් සතිපට්ඨානෙ වඩන්න. එතකොට ඊගාවට හරි සාධාරණයක් කරලා තියෙනවා මේකට සංසාර චක්‍රයකුත් වෙලා තියෙනවා. අපිට දර්ශනයකුත් ඇති වෙලා තියෙනවා. පටිච්ච මෙතෙන් දෙනකොට ජරා මරණ දුක කියනකොට මේක කඩලා අතීත දාන්න එපා. මේ කාල තුනකේ හම්බ වෙන්නේ මොකද කාල තුනකින් කොටස් හතරකින් සංදි තුනකින් ආකාර 20කින් පටිච්චසමුපාදය බලන්න කියලා බුදුරජාණන් වහන්සේ ධම්මට්ඨි ඥානයේදී ඉගෙනුවට මේ අංග 12 ඇතුලේ කාල තුනයි සංදි තුනයි කොටස් හතරයි ආකාර 20යි බලන්න කියලා පෙන්නලා නැහැ. මේ කාරණා ටිකක් පෙන්නලා විෂයාකාර න්‍යායක් දීලා කොටස් හතරකින් කාල තුනකින් සංදි තුනකින් ආකාර 20කින් පටිච්චසමුපාදං ඥානයි පටිච්චසමුපාදයේ ධනෙ කියලා දන්නවා ඥාතත්තේ ඥානං පජානත්තේ පඤ්ඤා කියලා පෙන්නනවා මිසක මේ 12 ඇතුලේ බලන්න කියලා කොහොමවත් පෙන්නලා නැහැ. අපි ගොඩාක් දෙනෙක් කවදා හරි කවුරු හරි මේක විනිශ්චය කළ කෙනෙක් හරි අව්‍යක්තව තමයි මේක විනිශ්චය කළේ. විෂයාකාර පරියාය 12 ආකාර පරියායට බහලන්න ගිහිල්ලා මේ වැරද්ද වෙලා තියෙනවා. කිසි වෙලාවක තව පරියායකට බහලන්න බෑ. හැබැයි විෂයාකාර පරියායෙන් පෙන්වපු අර්ථයම මේ 12 ආකාරෙට දෙන්නේ. මේ පරියායෙන් කියපු අර්ථයම අර පරියායෙම දෙන්නේ. අර්ථය සමාන වෙන්නට ඕනේ පරියාය දෙකක්. එතකොට මෙතනදී පෙර අවිද්‍යා සංඛාර නිසා ඔන්න හේතු විඥානාම උදාහරණ පස්ස වේදනා කියනකොට හේතුඵල සම්පත මේ විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටික ඇති කළාම පුද්ගල භාවයේ විපාකයක් කරගන්න. මේ දෙකම ඵලයක්. අද දුක්ඛය යන දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය අඥාන වෙනකොට මේ ඵලය අප හේතුවක් කරගන්න ඵල හේතු සත්‍යයක් වෙනවා. ආයත් මේ හේතුව නිසා ආයත් ඵලයක් හට ගන්නවා. ඵලයට කෙලෙස් ටික එකතු කළා ආයත් විපාකය. විපාකයේ කියන්නේ විස්කන්ධ ටිකක විතර නෙවෙයි ස්කන්ධ කෙලෙස් දෙකම එකතු වෙච්ච තැනට ගන්නවා විපාකය. මේක ස්කන්ධ ටිකේ විපාකය මේක පුද්ගල භාවයේ විපාකය. එතකොට දැන් මේ විපාකය කියන්නේ ඵලයක් හැටෙන්නකොට මේ දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන නිරෝධය අඥාන කියන අවිද්‍යාව ඵලය ආපහු හේතුවක් කරගෙන අපි අවිද්‍යාව. එතකොට මේක දෙවෙනින්ද දැන් ආපු හැටි දකින්න දෙවෙනින්ද දැන් ආපු හැටි දැන් කෙලස් ටික එකතු කරලා දුක ආපු හැටි කියලා හේතු ඵල සංදය දකින්න. අද දුක ඇතිවෙන්නේ නැතිවම දකින්න බැරි වුණොත් ඵල හේතු සංදය අද විද්‍යාවෙන් කර්ම රැස් කරගන්නවා කියලා ඵල හේතු සංදය දකින්න. අද විද්‍යා සංකාර තිබුණු නැවතත් මේ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් දැසගෙන මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හදායි කියලා හේතුඵල සංදි ආපහු දකින්න. මේ විදිහට දකිනකොට පුබ්බත් ඒකාංගති අපරත් ඒකාංගති යනවා. එහෙම නැතුව මේ අංග තුල ඇතුළේ කාලතත් කරන්න එපා. මේක මෙහෙම පෙන්නු හැකියි. මේක එක කොටසක්. හරිද? මේ ධිකම දෙවෙනි කොටසයි. මේක අපහු තුන්වෙනි කොටසයි. මේක අනාගතයට හතරවෙනි කොටසයි. සංදි තුනයි. හේතුඵල සංදි ඵල හේතු සංදි ආපහු හේතුඵල සංදි. තුන් කාලෙක අහුවෙන විදිහට තියෙනවා. එහෙම මිසක අංග 12 ඇතුලේ මෙහෙම කඩන්න බෑ. එහෙම වුණොත් කර්ම විපාක විතරයි කෙලස් කෙලෙක් නැති වෙනවා. මේ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන කියන ධර්මතා ටික ධම්මට්ඨි ඥානේ පුරිම කම්ම බවස්මින් කියලා මෝහ අවිද්‍යාව ආයෝන සංකාල නිකාන්ත තණ්හා උපගමන උපාදාන චේතනා බහුව කියලා ඒ ටික පෙන්නලා මෙතන
වර්තමාන ඵල පහට විඥානාම කුසලයෙන් පස්සේ වේදනා කියලා පෙන්නලා වර්තමාන ඵල පහට වර්තමාන හේතු පහ අද අවිද්‍යා සංකාර තණ්හා උපාදාන නිසා කියලා හැදෙනකොටම අපි හිතාගෙන ඉඳලා තියෙන්නේ මේ තණ්හා උපාදාන භව කියන ටික තමයි ඒකේ. එමේ තියෙන අවිද්‍යා සංකාර කියන්නේ. මේ පරියාය ගන්න අංග 12 පරියාය පෙන්නකොට අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව තිබුණාට තණ්හා උපාදාන නොසලකා හැරලා අවිද්‍යා සංකාර විතරක් මේ පරියායෙන් දක්වලා තියෙනවා. මොකද අවිද්‍යා සංකාර තමයි ප්‍රධාන කාරණාව. තණ්හා උපාදාන කියන ටික කෙලෙසයක්. විෂයාකාර පරියායදී කර්ම භවයේ පූර්ණව වෙනවා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියලා. විඥානාම කුසලයෙන් පස්සේ වේදනා කියලා උප්පත්ති භවයෙන් වෙනවා. උප්පත්ති භවයේ තියෙන කෙලෙසේ පෙන්වන්නේ නැතු. ඒ පරියායෙන් විපාකයේ කෙලෙස් පෙන්වන්නේ නැහැ. මේ පරියායෙන් කර්මයේ තියෙන කෙලෙස් පෙන්වනවා. මේ පරියායෙන් පෙන්වන්න ඇති. නමුත් මෙතනදී කර්ම ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් තියෙනවා. විපාකයට තණ්හා උපාදාන කියන කෙලෙස් තියෙනවා. මේ කෙලෙස් තුත් දෙපැත්තකින් යෙදෙනවා. හැබැයි දෙක අර්ථ දක්වන ක්‍රම වෙනස්. එකක් ටිකක් ඕගලන්ට හිතන්න වෙයි. විපාකයකට තණ්හාව අර්ථ දැක්වුවොත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තමයි අර්ථ දක්වන්න වෙන්නේ. මොකද මේ මට්ටමේදී අපිට කාම තණ්හාව තමයි යෙදෙන්නේ. රූප භව මට්ටමේ විභව තණ්හාව යෙදෙන්නේ. අරූප භව තණ්හාව යෙදෙන්නේ. අරූප භව මට්ටමේ විභව තණ්හාව යෙදෙන්නේ. මේ උපාදානයේ විපාකයකට උපාදානයේදී කාම උපාදාන, ditthි උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදානයි කියලා යෙදෙන්නේ. විපාකයේදී මේ භවය උප්පත්ති භවය, කාම භවය, උප්පත්ති භවය, රූප භවය, උප්පත්ති භවය, අරූප භවය, උප්පත්ති භවය කියලා උප්පත්ති භවය යන ගණයට යනවා. ඊට පස්සේ කර්ම භවයේදී අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන තැනක අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තකට තණ්හා වේදෙනවා. ඒ හින්දා ප්‍රතිසන්දියට යනකොට විපාකයේ වෙනසක් තියෙනවා. කර්ම නිමිත්තට තණ්හාව වේදෙනවා. කර්ම භවයේ යෙදෙන තණ්හාව හඳුන්වන්නේ නිකාන්ති තණ්හා කියලා. සතුට වෙන ගතිය විතරයි. උපාදානය හඳුන්වන්නේ උපගමන උපාදාන කියලා. මේ කාම උපාදාන ඇටියට කාම තණ්හාව ඇටියට විස්තර කරන්නේ සතර උපාදානය විස්තර කරන්නේ නැහැ. එතන තණ්හා උපාදානය විස්තර කරන්නේ නිකාන්ති තණ්හා උපගමන උපාදාන කියලා. භවයේ පෙන්වන්නේ කර්ම භව හැටියට චේතනා භව කියලා. අපි දැන් අද බලන විදිහට භව දෙකක් හම්බෙන්නේ නැහැ අපිට. දැන් අද බලපු විදිහට මෙච්චර කාලයක් බලපු විදිහට විපාක ස්කන්ධ දෙකට තණ්හා උපාදාන කියලා කර්ම භවය මිසක උපපති භවයක් හම්බ වෙනවද අපිට? භවයේ දෙකට බෙදනවානේ. කර්ම භවය උපපති භවය කියලා දෙකක් බෙදනවානේ. එතකොට මේක කර්ම භවය වුණ කෝ උපපති භවය? විපාක ස්කන්ධ ටිකකට කෙලෙස් එකතු වුණාම උපපති භවය හැදෙනවා. ඒ නිසායි පුද්ගල භවය ඉපදීම ජාති ජරා මරණ. මෙතන දක්වා බව ජාති. ආයත ඒ ටික නොදන්නා කම නිසා අවිද්‍යාවෙන් කර්ම භව හැදෙනවා. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියනකොට ඒක චේතනා මට්ටමේ තියෙන භවය. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන කර්ම භව මට්ටමේ තියෙන අංග පහනිසයි මේ විඥානාත්මක රචන පස්ස වේදනා ටිකේ. ලෝකෙට හඳුනා ගන්න බැරි වෙලා තියෙන දේ තමයි විපාක ටිකකටත් කෙලෙස් දෙන්න පුළුවන්, කර්මයකටත් කෙලෙස් දෙන්න පුළුවන්. කියන ටික විපාකයකට කෙලෙස් යෙදුණු විපාකයේ වෙනස්කමක් වෙනවා මිසක ඒක කර්ම වෙන්නේ නැහැ. මේ විපාක ස්කන්ධයකට කෙලෙස් යෙදුණු හින්දා තමයි මිනිස්යන්ගේ, දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ වෙනස තියෙන්නේ. විපාක ස්කන්ධ ටික සමානම දෙවියොත් එකයි, බ්‍රහ්මයොත් එකයි, මිනිස්සුත් එකයි. මේ විපාක ටිකට කෙලෙස් ටික එකතු කළොත් තණ්හාව කාම තණ්හාවම භවයේ කාම භවය වෙනවා. විපාක ස්කන්ධ ටිකට තණ්හාව භව තණ්හාව වුණ භවයේ තණ්හාව භව නේ. උපපති භවයේ රූප භවය වෙනවා. මේ වේදනා ටිකට
විභව තණ්හාව එකතු වුණොත් අරූප භවය වෙනවා. කාම භවයේද රූප භවයේද අරූප භවයේ කියලා උප්පත්ති භවයේ තුන් ආකාරයි. හරිද? මේ කර්මයක් වෙනස් වෙනවා. කාම භවයේ කර්ම භවයේ රූප භවයේ කර්ම භවයේ අරූප භවයේ කර්ම භවයේ කියලා. ඒ තුන් දෙනාම මෙතන කර්මය වෙනස් කරන්නේ තණ්හාව කියන කෙලෙස් නිසා. මෙතන රූප භවයේ උප්පත්ති භවය වෙනස් කරන කෙලෙස්. අපි කියමු අවිද්‍යාව පත්‍ය සංකාර. අවිද්‍යාවෙන් හටගන්න කර්ම ගන්න කුසලයක් ගන්න. අලෝභ අධේශ අමෝහ කියන කුසල. මේ අලෝභ අධේශ අමෝහ කියන කර්මය නිසායි මිනිස්යෝ උපදින්නේ, දෙවියෝ උපදින්නේ, ත්‍ක්ෂණයෝ උපදින්නේ. මේකට කෙලෙස් අපි නොයතුනේ නම් ඔක්කොම එකම මට්ටමේ වෙනවා. ඔක්කොම අලෝභ අධේශ අමෝහයි. නමුත් මනුස්ස මට්ටමේ උපදින කර්මයක්ද දෙවියෙක් කියලා උපදින කර්මයක්ද බ්‍රහ්ම විදිහට උපදින්නේ මේ කර්ම නිමිත්තට කියන එක තියෙන කර්ම නිමිත්තට තියෙන තණ්හාව මත. මේක එච්චර දුරකට යන්න ඕනේ. නමුත් හිතන්න දේවල් ගොඩක් ඕන. ඒ කියන එක මතක් කරනවා. මම මේ කියපු දර්ශන ටික කර තේරෙනවා. මේ දර්ශනයේ තේරුම දර්ශනය කියලා කියන්නේ විපාක ස්කන්ධ ටික කියලා කියන්නේ පෙනෙන ඇහෙන දේවල්. මම ඒක ඔයගලන්ට ඒකටත් නිදසුනක් දෙන්නම්. මේ නිදසුන සන්තකේ ලබා ගන්න හැම ආයතනයකටම ආදේශ කරන්නේ. නොදන්නා භාෂාවකින් ඕගොල්ලන්ට කවුරු හරි දෙයක් කිව්වොත් හෝ බැන්නොත් හෝ මොනවා හරි දෙයක් කිව්වොත් සත්‍ය ඇහෙනවද නැද්ද? ඇහෙනවා. සෝතම් පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥානං තින්න සංගති පස්ස. දැන් ඒ සද්දෙන් මට හොඳ කිව්වා හෝ බැන්න හෝ කියලා ලැජ්ජ වෙන්න හෝ සතුටු වෙන්න අර්ථයක් ඕගොල්ලන්ට ලැබෙනවද? එහෙනම් පුරාණ කර්මයට හටගත් විපාක ස්කන්ධ කියනකොට අන්නේ ඇහෙන තැන දකින්න. ඒ ටිකේ ලාභ අලාභ යස ආයත නින්දා ප්‍රසංසා සැප දුක් කියන ධර්මතා අටෙන් එක ධර්මතාවයක්වත් වෙනස් දෙන්නේ ශබ්ද රූපයේ සමත් නැහැ. ඔය ශබ්ද රූපයට ඕකුළු ටිකක් එකතු කළොත් මේකට කියන්නේ බයි. මේකට කියන්නේ හොඳ කියලා. මේ වචනේ ලාභයක්, මේක අලාභයක් කියන තැනකින් ඕකුළු ටිකක් එකතු කළොත් ඇහෙන ශබ්දයට තමන් ඊට අනුව හිතුවාම ඕගොල්ලන්ට දැනේ ශබ්දය කියන එක බැනුමක් හැටියට. ශබ්දය කියන එක බැනුමක් බවට පත් උනේ ඇහෙන ශබ්දයට මට බනිනවා කියන තැනකින් මම හිතපු හින්දා නේද? නැත්නම් මේ අදහස් ටික එකතු කළ නිසා නේද කියලා ඕගොල්ලෝ දන්නේ නැත්තම් භවය කියන්නේ ඕගොල්ලෝ හිතාගෙන බැනුම් කියලා එකක් හිතියනවා කියලා හිතාගෙන ඉන්නේ. බනිනවා කියලා වචන තියෙනවා බැනුම් කියලා එකක් තියෙනවා කියලා හිතාගෙන ඊගාවට ඇහෙනකොටම මේ කෙලෙටි ඉදිලා ඉන්නේ කෙලින්ම ඕගොල්ලන්ට බැනුමම එනවා. බැනුම් අහලා කාගෙන් හරි දුකක් විඳිනවා නම් ඔය දුකට හේතුව ඇත්තටම දාන්න පුළුවන් කොතෙන්ද කියලා බලන්න. අර සත්‍යය ඇහුණු තැනටද ඒකට කෙලස් ටිකක් එකතු කරපු දැනද එහෙනම් බැනුම් ඇහිීමේ දුක පණවන්න වෙන්නේ කොතෙන්ද? කෙලස් ටික නිසා මිසක කෙලස් ටික නැතුණු දුක නැති වෙනවා මිසක පෙර කර්මයට හැදුණු කනට ඇහෙන ශබ්දයට සෝත විඥාණයට දාන්න පුළුවන්. ඒකයි දුක පණවන්නේ ස්කන්ධ ටිකෙන් දුක පණවන්නේ කෙලෙස්. බැනුම් ආපු කෙලෙස්යේ තියෙන තමන්ගේ වර්ධක එකතු වෙච්ච ටිකේ ඉඳලා. නමුත් අපිට උතරින් නවත්තන්න බෑ. අපේ ජීවිතේ ඇහෙනකොටම කෙලෙස්iyේදීලා කෙලෙස් ඇත්තත් වෙලා දුක කියන දැනට ඔක්කොම අපිපත් වෙලා ඉවරයි. ඒකයි ලෝකෙ මෙන්න නවත්තන්න බැරි. දැනුම් අහලම ඉවරයි. කාල්යන මිත්‍ර ඇතුලෙන් සත්පුරුෂ සද්ධර්මයෙන් අහන්න හම්බ වෙනවා. දැනුම නිසා යම් දුකක් ආවනම් ඒ දුක දැනුම හදපු කෙලෙස් නිසායි. කෙලෙස් නැතිකොලොත් දැනුම අනු දුක නැති කරන්න පුළුවන්. මේ සීලයක පිළිපලා හිත සමතකම තහනකින් වඩලා සත්‍ය රූපී පිටින් දකින දැනට ගන්න.
ඕගොල්ලෝ සීල සමාධි ප්‍රඥා වැඩුවාම සත්‍යය පිළිසිඳ දකින්න දවසක් එයි. එදාට සත්‍යය ඇහෙනකොට තමන් තුළ ඒකට මට බයිනවා කියලා එකතු වෙන කොටස එකතු වෙන්නේ නැති දවසක්. රාතනවාසි කියන්නේ ඒ වගේ. එදාට ලාභ යසායස නින්දා ප්‍රසංසා කියන ධර්මතා අටෙන් එකකින්වත් කන නිසා දුක් වෙන්නේ නැහැ රාතනවාසි. රූපයත් එහෙමයි. සත්‍යත් එහෙමයි. එතකොට දුක පණවන්නේ තිරාණ ධර්මයට අටගත ස්කන්ධ ටිකෙන්. දැනුම් අහපු දුක පණවන්න වෙන්නේ කෙලෙසේ ඉඳලා මිසක කනට ඇහුම්තන ඉඳලා පණවන්න. ඒ කියන්නේ බාහිර ශබ්දයට බාර දෙන්න පුළුවන් ද දැනුම? බැ. ඒ වගේමයි සත්ත්ව පුද්ගල භාවයේ ජරා මරණයට දුක බාහිර රූපයකට බාර දෙන්න බෑ. ටීවී එකේ තියෙන රූපයක් කෙනෙක් කියලා දෙන්නලා දුක ගෙනත් දෙනවනම් මම හැමදාම කියන කතාව තියෙනවනේ. ඒ කෙනෙක් හින්දා නෙමෙයි මේ වස්තුව කෙනෙක් කියලා පෙන්නපු කෙලෙසට නම් ඉතින් මේ දැන් ඒකමයි කියන්නේ. ඒ රූපයක් කෙනෙක් කියලා පෙන්වුවා නම් පෙන්නලා දුක ආවනම් බලන්න දුක හදලා තියෙන මේ වස්තුව පුද්ගල භාවයට පෙන්නපු කෙලෙස නිසා නෙමෙයිද කියන්නේ. එහෙනම් දැනු දරුවා මරනවා අම්මා මරනවා පුද්ගලයා මරනවා කියලා පුද්ගල භාවයෙන් නිසා එන දුකක් තියෙන පුද්ගල භාවයට පෙන්න කෙලෙස නිසායි කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඕක හඳුනාගත්තොත් ඕගොල්ලන්ට ප්‍රඥාචර්යාවක් හම්බ වෙන දුක ගෙවා ගන්න ක්‍රමයක් හම්බ වෙනවා. ඕගොල්ලෝ දුක නැති කරන්න මොන හරි කරන්නේ පරිශන කරන්නේ මේ විදිහට ලෝකයේ පෙන්නපු මේ ගතියයි දුක ඇතිකලේ කියලා දන්න හින්දා දුක ගෙවා ගන්න ඕගොල්ලෝ විහිදිය කරනවා. මොකද යාට දර්ශනයක් තියෙනවා දුක නිරුද්ධ කළ හැකිමයි කියලා ගන්න. මොකද බාහිර තිබුණ එකක් ඉන්න දුක ආවේ අපිට මොකුත් කරන්න බෑ. දුක ඇති කරපු හේතු තමන් ගාවම තියෙන හින්දා ඒ හේතු නැති කළ යන දුක නැති කළ හැකි. ඒකයි මම අර හැමදාම කියන්නේ දුක ඉන්නේ බාහිරින් කියලා දැක්කොත් වැදගෙන ඉන්න වෙනවා ලෝකෙට. ඇයි අනිත් කට්ටිය දැනු කියලා දෙයක් තියෙනවා දැන්නොත් දුක එන්න පුළුවන්. ඒ හින්දා බණින් නැති විදිහට ඉතින් බොහෝ චාටිය තියාගන්න වෙනවා. එතකොට දරුවෝ මරනවා ගෙවල් වල කැඩුනොත් දිනුනොත් දුකෙන් හින්දා මොකද වෙන්නේ? ඒව කැඩෙන්නේ විදෙන්න තියෙන පරිස්සමෙන් තියාගන්න වෙනවා. ඉතින් ඔක කරන්න පුළුවන් එකක් නෙමෙයි ලේසි වැඩක් නෙමෙයි. කළා ඒ අන්තිමට කරන්න බැරි වීමෙන් නැරෙන්නේ. නමුත් මරණකම උත්සාහය අතරින්නේ නැහැ. දර්ශනයක් තියෙන කෙනා ඊගාවට මුළු ජීවිතේම කැප කරනවා. මුළු සංසාරේ මේ වගේ දුක් ලෝකේ උපද්දල දුක ඇති කරපු කෙලෙස්ය ගැන කලකිරෙනවා. මේ කෙලෙස්ෙන් මිදී ගන්න එයා කොහොම හරි දරගිරිය කරනවා. මේ විදිහට පෙනෙන ලෝකේ ඒ කියන්නේ අද හරියට CD කැටියක් දාපු ගමන් ඒක කියවනවා වගේ කම්පියුටරය ඇසිඩරි පිටේ යන වස්තු වේගෙන් හිත කියවන. කනට ඇහෙන වස්තු වේගෙන් හිත කියවන. කියවනකොට නිර්මාණය වෙන ප්‍රතිඵලය පුද්ගල භාවය. වටිනාකම. මේ අරමුණු ටිකට හිත කියවන ගතිය අයින් කරගත්තේ නැත්නම් දුකෙන් මිදෙන්න බෑ කියලා දන්නවා. බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතයක් හම්බ වෙලා දුක ඇති කරපු ලෝකයේ ඇති කරපු හේතුව ආගන්ත හම්බ වෙච්ච වෙලාවේ මේක කරගත්තේ නැත්නම් ආයතන කම් වෙන්නේ නැහැ කියලා තියාට බයකුත් දැනෙනවා. ඇයි? නිකමට හිතන්නකො මේක නිකන්වත් අහගන්න බැරි වෙච්ච තැනක් වුණ මේ ධර්මයක් අපි අහපු නැති කාලේ හිතන්නකො ඇත්තට මේ පොළේ ගියා වැඩ කරලා රත්තල් වල ඇත්තම ලෝකිකයන්වනේ අපි හිටියේ. හීනකින්වත් අපිට ඕකෙ මිදෙන්න තැනක් නැහැ. හැමදාම එහෙමම වෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම ලෝකයකට ආලෝකයක් කියලා කියන්නේ. මේ සත්‍ය දුකෙන් මිදෙන්නේ එතන. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ශාසනය සම්පූර්ණ කල්යාණ මිත්‍රතාවයේ මතයි පවතින්නේ. කල්යාණ මිත්‍රෝ මානසා ජාතිය ස්වභාව කොට ඇති සත්‍ය ජාතියෙන් මිදෙනවා. ජරාව ස්වභාව කොට ඇති සත්‍ය ජරාවෙන් මිදෙනවා. ව්‍යාධිය ස්වභාව කොට ඇති සත්‍ය ව්‍යාධියෙන් මිදෙනවා. මරණය ස්වභාව කොට ඇති සත්‍ය මරණයෙන් මිදෙනවා කියලා තථාගතයන් වහන්සේ පෙන්නනවා.
මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් විඳින පුද්ගලයෙක් ඔබට මට ඔබත් මගේ මේ කෙලෙස්ය ගෙවල පංච උපාදානස්කන්ධ දුක අයින් කරන මව් මල පියා මල සහෝදර දුව පුතා නැති වෙලා යන දුක රන් රිදී මුතුමැණි කෙවල් දොරල යාන වාහනයට කඩක් හොව ඇති බව නැති බව නිසා එන දුක නැති කළා මරණයෙන් පස්සේ මතු ප්‍රතිසන්දි වශයෙන් ස්කන්ධ ටිකට පැමිණෙන්න තියෙන කර්ම කෙලෙසුත් නැති කරන එකම සිද්ධියට දුක දැකලා දුක ඇතිවීම දැකලා දුක ඇති කරන හේතුව නැතිවීම දැකලා නැති කරන මාර්ගයේ ගිහිලා දුක නැතිකොළු පංච උපාදානස්කන්ධ දුකෙන් මිදලා ස්කන්ධ පරිහරණය කරන විතරක් නෙමෙයි. ඒ දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන කියන සම්මාදිට්ඨිය විද්‍යා උපාද අවිද්‍යා නිරෝධ. අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ කියන මතු ප්‍රතිසන්දි වලින් යන්න තියෙන කර්ම කෙලෙසු. පංච උපාදානස්කන්ධ දුකෙන් මිදලා මතු ප්‍රතිසන්දි වශයෙන් විඥානය වැට කරලා තියෙන කර්ම කෙලෙසු නැහැ. මේ ස්කන්ධ ටික විතරක් පරිහරණය කරනවා රහතන් වහන්සේ. නිබ්බන්ති දීලා යතයන් ප්‍රතිපේදිකෙන් සිදුවෙනවා. මෙන්න මෙතන ජීවත් වෙන්න කෙනාට තමයි ලෝකේ කියන්නේ පුතඥය කියලා කියන්නේ. මෙතෙන් දෙන්නුනේ මේ කෙලෙස් නිසායි මේ කෙලෙස් නැතිකොලොත් මේ දුක නැති වෙනවා කියලා දැකලා සිහි නුවණ සතිපට්ඨානේ වඩන්න සිහි නුවණ යොදනවා මෙතෙන්ට සුතෝතාවේ ශ්‍රාවකය. අනිත් කෙනාට වඩා එයාගේ වෙනස් වෙන්නේ ජරා මරණ දුක එක පුතඥය ඉති යා මෙතනින් වෙනවල ආර්ය භූමියට යනවා මේ ස්කන්ධ ටිකේ වාසයට පැමිණෙන අප්‍රමාදීව ටික ටික ස්කන්ධ ටිකේ ඇත්ත දකින්න සිහිනුවන්න යොදවනවා ටික ටික හුරු කරනවා මේකට කියනවා ප්‍රියාසතු ඉදම කියලා සතිපට්ඨාන චරත වික්‍රේ සකේ පෙට්ටි විසේ මහානිත්‍ය පියාගෙන් උරුම වෙච්ච ඉඩනේ හැතරෙන්න කියලා කියන්නේ මෙතන ඉන්න කෙනාට මාර්ගය හසු වෙන්නේ නැහැ කියලා මෙතන මාර්ගයේ භූමිය මාර්ගයේ ඉදම දරුවන්ගේ ප්‍රශ්න නැහිතුරු ප්‍රශ්න ගෙවල් දොරවල් ඉන්න කලකුළු ප්‍රශ්න ඉතින් ඒවා විසඳන්න හොඳට හරි නරකට හරි කොහොම හරි විසඳන්න වෙනවා මේ මාර්ගයේ භූමිය මේ මාර්ගයේ භූමියට පමුණුවපු ධර්ම මේ ධර්ම නැති වුණොත් මාර්ගයේ භූමියෙන් නිදහස් වෙනවා ඒකට මාර්ගයේ භූමිය ඇති කරන ධර්මය නැති කළා මාර්ගයේ භූමිය නිදහස් වෙන්න නම් සීලයක පිළිතලා හිත වඩ මෙන්න මේ ටික නුවණේ විමසීමට කරනවා. හැම වෙලාවෙම සිහිය යොදනවා නුවණ යොදනවා මේ ටික තුල වාසය කරන්න. අපි ඉති රූප සමුදය කියා බලන්නේ රූපේ පුද්ගල භාවයට අහු වෙන්න දෙන්නේ නැහැ. මේ කය මම වගේ කියලා අහු වෙන්න දෙන්නේ නැහැ. කෙලෙස්ගේ කයට බහලන්න දෙන්නේ නැහැ. මේ උත්තරේ දුක දැකලා දුක ඇතිවීම නැතිවීම දැකපු උත්තරයයි මේ සතිපට්ඨාන වඩා. මෙතෙන්ට කියනවා සීක භූමිය කියලා. මෙතෙන්ට ආපකන තමයි සීක ප්‍රතිපදාව කියන්නේ. හික්මලා ඉවරයි. තණ්හාව නැති කළා දුක නිරුද්ධ කරන්න හැමදාම කටයුතු කරන්න ඕනේ. මේ ස්කන්ධ ටික පිළිසෙන් දැකලා අවසන් වෙන දවසක් එනවා. එදාට සමුදය ප්‍රහාණය වෙනවා දුක නිරුද්ධ වෙනවා. මතු ප්‍රතිසන්දිත යන කර්ම නැති කළා දුක නිරුද්ධ කළා තීවි ඇතිතා වාසය කරනවා මේකට කියනවා සෝපදිශේෂ නිබ්බාන උපදිශේෂය කයිත ස්කන්ධ ටික තියෙනවා ක්ලේශ ප්‍රහාණය කළා කෙලෙස් නැති කළා ditta dhamma නිබ්බාන කියලා කියනවා එහෙම නැතිනම් අනුපාදා පරිනිර්වාණය කියනවා මේ ආයතන ටික උපාදාන වශයෙන් නොගෙන මිදිලා ඊගාවට මේ ස්කන්ධ ටිකේ පුරාණ කර්මෙන් හටගත්ත මේ ස්කන්ධ ටිකේ ආයු කාලයක් තියෙනවා. ඕකේ ඉවර වෙන දවසට මේ රූපේ පිටේනවා. වේදනාව සංසිඳෙනවා. වේදනාව සිසිල් වෙනවා. සංකාරය සංසිඳෙනවා. සංඥාව නිරුද්ධ වෙනවා. විඥානය අස්තංගත වෙනවා. මේ ස්කන්ධ ටික නිවිලා යනවා. මෙතන අපි තමයි රහතන් වහන්සේ කියන්නේ මෙතන ධර්මතාවයක් පවතිනවා විතරයි. දුක් වූ ඒ ස්කන්ධ ටිකද නිරුද්ධ වෙලා යන හේතු නිසා හටගත් ස්කන්ධ ටික හේතු නිරුද්ධ වෙලා යනවා. නැවත ප්‍රතිසන්දියකට යන්න තිබුණු පුද්ගල භාවයේ කලමයි නැති කරලා තිබුණේ. මව් කුස නැති කරලා තිබුණේ ජීවත් වෙන්නේ. අම්මලා ඉන්නේ ඉඳන්නේ අම්මලා හොයාගෙන යන්නේ. නම් ශුන්‍යතාවයේ ළමදී කියොත් යන්න මව් කුසක් තියෙද? නැහැ.
රහතන් වහන්සේ කියන්නේ මෞකස අවසන් කරලා ඉන්න කෙනා. දෙවියෝ ගාවට යන්න දෙවියෝ කියලා පෙන්නන කෙලෙස් නැහැ. මනුස්සය ගාවට යන්න ඒ රූප ටික මනුස්සය කියලා පෙන්නන කෙලෙස් නැහැ. බ්‍රහ්මය ගාවට යන්න ඒ රූප ටික බ්‍රහ්මය කියලා පෙන්නන කෙලෙස් නැත්තම් කාගාවටද ප්‍රතිසන්දිවත යන්නේ? යන්න මෞකසක්. එතකොට මෙන්න මේ ස්කන්ධ ටිකේ වාසය කරන එකට කියනවා රහතන් වහන්සේ කියලා. ඔය ස්කන්ධ ටික පිරිනිවීම දවසට එතෙන්ට මරණයක් වෙන්නේ මංගල කාරණාව. කය කෙලවර කොට ඇති දුකක් තිබුණා නම් ඒකද නුණු දවස. දුක නිවීම කලකන්නේ කමද? දුකේ නිවීම වාසනාවක් නෙමෙයි. මෙයාට ජීවිතයේ සැබෑම මංගල කාරණා උදා වෙන දවස මේ ස්කන්ධය. කෙලෙස් සහගත ලෝකයට ජීවිතේ කාලකන්ණි දවස වෙන මරණය. රහතන් වහන්සේගේ ජීවිතේ අතිශයම සුන්දර මංගලම දවස උදා වෙන දවස. ඒක බුදුරජාණන් වහන්සේගේ තෙමලු කුල අපි සමරන බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුරජාණන් වහන්සේට මංගල කාරණාවගේ උපන්න නිසා යාත්‍රා කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට මංගල කාරණාවක් තණ්හාව නැති කරගෙන පංච පදස්කන්ධ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පිරුණම් පෑමත් මංගල කාරණාවක්. ස්කන්ධ පරිහරණයේ දුකෙන් මිදෙන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේගේ ඒ අවස්ථාව තුන බුදුරජාණන් වහන්සේට මංගල කාරණා. ඒක අපිට අවමංගල වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පිරුණම් පෑම එක අපිට හොඳ නැති වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ තෙම පුළුවන්. අපි සමරන්නේ අපේ තෙම බුලක් නෙමෙයි අපිට මංගලයක් වෙච්ච එක නෙමෙයි. ස්කන්ධ පරිහරණය වෙච්ච දවස බුදුරජාණන් වහන්සේට මංගල කාරණාවක් වගේ මෙතෙන්ට ආපු කෙනාට එයාගේ මේ ඉපදීමම එයාට මේ ජීවිතේ මංගල කාරණාවක් වෙනවා. මේ ධර්මයේ යම් දවසක සීනාස්ත්‍ර බවට පත්‍විච්ච දවසට උතුම් මංගල කාරණාවක් වෙනවා. එයාගේ මේ අන්තිම ස්කන්ධ ටික නිරුද්ධ වෙන දවසට මරණය ජීවිතේ උතුම්ම මංගල කාරණාවක් වෙනවා. අපි හැම කෙනෙකුටම ජීවිතේ එකම දවසේ නොවෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේට වගේම මංගල කාරණා තුනක්ම අයිති වෙනවා කිලිස් ටික දුරු කරලා. මොකද අපේ මේ ජීවිතය අපිට මංගල කාරණාවක් වුණා භව ගමන නතර කරගන්න සංසාර ගමන නතර කරගන්න. මේ චතුරාර්ය සත්‍ය සුළුපටුයි කියලා හිතන්න එපා. අනවබෝධය මෞමල දුකට අනුප කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි නම් මේ ලෝකයේ අර්ථ කරලා පෙන්වන්න කෙලෙස් එකට කියන එක හඳුනා ගැනීම කොච්චර දුෂ්කරද කියන එක හිතන්න. ඒ නිසා ඔගොල්ලෝ මේ දර්ශනය ඉගෙනගෙන ටික ටික හරි වීර්ය කරන්න. මේ පෙන්නපු දර්ශනයට බය නැතුව හිත තියන්න. බය නැතුව තවත් මාර්ග හොයලා දුවන්න එපා. මේ දර්ශනය නැවත නැවත හොයන්න ඔයගොල්ලන්ට නොබෝ කලකින් කිසිම සැක සංකා නැති දර්ශනයකටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ධිට්ඨි සම්පන්න වෙන්න පුළුවන් කියලා කියන තමන් තුළ මට මෙහෙම දැක්මක් තියෙනවා කියන දෙයට බය නැතුව කියන්න පුළුවන් මට්ටමට එයි. ඉතින් ඒ සඳහා අද මේ අවස්ථාව ඔබට හේතුවක් වේවා. මේ දුක්සහගත භව ගමන අනේ ඔබට මෙතනින්ම නිවා කරගන්න හේතුපාරමිතාවක් වේවා.